ස්වාමිනී ඔබ වහන්සේම මට කතා කළ මැනව. ඔබගේ හඬ මට ඇහෙන්න සැලසුව මැනව. ඔබ වහන්සේ නැතුව ස්වාමිනී අපගේ නාඩි වැටෙන්නෙත් නැහැ, හෘද ස්පන්දනය වෙන්නෙත් නැහැ, අපි ආශ්වාස කරන්නෙත් නැහැ, ප්‍රාශ්වාස කරන්නෙත් නැහැ ස්වාමිනී. ඔබ වහන්සේගේ ලේවල් ස්වාමිනී අපි බාර වෙනවා කියලා කියන්නේ ස්වාමිනී. ඔබ වාඩි වෙලා ඉන්න ගමන් විනාඩියක් උන්වහන්සේට ස්තුති කරන්න, උන්වහන්සේගේ ලේ නිසා, උන්වහන්සේගේ ආත්මය නිසා, කුරුස පූජාව නිසා ස්තුති වේවා, ඔබට මහිම වේවා, ඔබට නමස්කාර වේවා. ඔබගේ නාමයට ගෞරව ලේ නිසා ස්තුති. ඒ ලේ නිසා ස්තුති ස්වාමිනී. ලේ නිසා ස්තුති. ඔබගේ ලේ නිසා ස්තුති ස්වාමිනී. ඔබගේ ලේ නිසා ස්තුති. ඔබගේ නාමයට මහිම වේවා. ස්තුති වේවා ස්වාමිනී. ඔබට නමස්කාර වේවා. ඔබට ස්තුති වේවා ස්වාමිනී. සියලු බල ඇති සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ඔබට ස්තුති. ඔබ වහන්සේ මේ මැදින් ඉන්න නිසා ඔබගේ ලේයට අපි සංග වෙනවා. අපි කරුණාව ඉල්ලා යාඥා කරනවා ස්වාමිනී. ඒ එපිස 1:16 සිට 19 දක්වා කියන්නක් මෙන් ස්වාමිනී අපි එළිදරව් කිරීමේ ආත්මයක් අපගේ සිත නැමැති ඇස පහදන්ට කියලා යාඥා කරනවා ස්වාමිනී. දැන් ඔබගේ ලේවලට මේ ස්ථානය බාර කරනවා. ඔබට ස්තුති හැම දේව දාසයෙක් නිසා පාසදිල් පාසනෙවිල් මේ සුගම අවිතු නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. අප දෙමු උන්වහන්සේට හොඳ අත්පර්සනාදයක්. බයිබලය පෙරලා ගමු යොහන් පොතේ 6 වෙනි 8 වෙනි පරිච්ඡේදයට යොහන් 8 ඔබගේ අතේ තියාගෙන ඔබට පුළුවන් ස්ක්‍රීන් එකේ තියෙන එකත් බලන්න. දෙවියන් වහන්සේ ඔබට ඇහුණා මගේ මුඛයෙන් එළියට ගියා මේ අපේ නාඩි වැටෙන්නේ අපේ හුස්ම වැටෙන්නේ උන්වහන්සේගේ කරුණාව නිසායි කියලා. ඔබ දන්නේ නැහැ මේ බොහොම මෑතකදී විද්‍යාඥයෝ හොයාගත්තා ඒගොල්ලෝ තාම ගණන් හදාගන්න බැරුව බිලියන ගණන් ඇමරිකන් ඩොලර් වියදම් කර දඟල ඉන්නවා. ඔබ 9 වසරේ විද්‍යාව 10 වසරේ විද්‍යාව 11 වසරේ විද්‍යාව දන්නවනම් ඔබ ඕනම මූලද්‍රව්‍යයක් අරගෙන ඒක අන්තිම කුඩා ද්‍රව්‍ය දක්වා කැලි වලට කැඩුවොත් අපි ඒකට කියනවා පරමාණුව කියලා. පරමාණුව ඇතුලේ මැද න්‍යෂ්ටියක් තියෙනවා. ඔය න්‍යෂ්ටිය පුපුරන එකෙන් තමයි මේ ඔය න්‍යෂ්ටික බෝම්බ හදන්නේ. ඔය න්‍යෂ්ටිය ඇතුලේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන කියලා જાතියක් තියෙනවලු. වටේ තියෙනවලු ඉලෙක්ට්‍රෝන කියලා જાතියක්. ඉතින් මේක මේ විදිහට ඒ හැඩයට හදිසියෙන් ඔබට කියන්න ඕන කියලා හිතුනේ. ඒක ඒ විදිහට පවතින්නේ කොහොමද කියලා තාම විද්‍යාඥයෝ දන්නේ නැහැ. ඇයි ඒක ඒ විදිහට තියෙන්නේ කියලා. ඒ පරමාණු වලින් තමයි ඔබ හැදිලා තියෙන්නේ, මේ වාතය හැදිලා තියෙන්නේ, ඔබ ගන්න හුස්ම හැදිලා තියෙන්නේ. ඉතින් විද්‍යාඥයෝ ඒක බන්දලා තියෙන ක්‍රමේ විශ්වය දිහා බලලා අපිට පේන්න තියෙන ද්‍රව්‍ය, භෞතිකව පේන්න තියෙන ද්‍රව්‍ය, ඔබ අලන පුටුව, ඔබේ පෑන, ඔබේ බයිබලේ ඔක්කොම පේන්න තියෙන දේවල්. බොහෝ දේවල් තියෙනවා නොපෙනෙන දේවල්. බයිබලයේ කියනවා පෙනෙන දේ తాවකාලිකයි, නොපෙනෙන දේ සදාකාලිකයි කියලා. ඊට පස්සේ මේ විද්‍යාඥයෝ තීරණය කෙරුවා මේ පේන්නේ නැති දේවල් වලින් තමයි බොහෝ දේවල් හදලා තියෙන නිසා සහ මේක එකට බන්දලා තියෙන්නේ පරමාණු විදිහට තියෙන්නේ කොහොමද කියලා ගණන් හදලා බලලා ඒගොල්ලෝ තීරණය කෙරුවා මේකට ගෝඩ් පාටිකල් කියලා කියන්නේ. එහෙනම් නැත්නම් දෙවියන් වහන්සේගේ මූලද්‍රව්‍ය නැත්නම් පරමාණු කියලා කියන්නේ. දැන් මේගොල්ලෝ මුළු ලෝකෙම පෙරලගෙන මේ දෙවියන් වහන්සේගේ පරමාණු නැත්නම් මේ ඔක්කොම බන්දලා තියෙන දේ හොයනවා. අපි විශ්වාස කරනවා බයිබලයේ කියන හැටියට ඒ ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ සේරම එකට අල්ලලා බන්ධගෙන නඩත්තු කරන්න කියලා. ආමෙන්. ඒ නිසා තමයි අපේ නාඩි උනත් වැටෙන්නේ. නැත්තම් වෙන කිසිවක් නිසා ආස්වාස ප්‍රාස්වාස කරන්න කවුරුරි මතක් කරලා ආස්වාස ප්‍රාස්වාස කරන්නවද? නෑනේ. නේද? ඒ හුස්ම ඉහළට ගන්න හුස්ම පල්ලට ගන්න කියලා නෑනේ. මොකද අපි ස්වභාවයෙන්ම අපි ගන්නවා. ඒ හුස්ම පවා ගන්නේ උන්වහන්සේගේ නියමයේ නිසා. ආමෙන්. අපි යොහන් 8ට යන්න ඉස්සෙල්ලා යොහන් 7 ඒ කතන්දරය ගැන පොඩි ඒ පරිසර වාතාවරණය පොඩ්ඩක් අපිට කියලා දෙනවා. එතන කියනවා යොහන් 7:2 ස්ක්‍රීන් එක බැලුවත් කමක් නැහැ. එකල යුදෙවරුන්ගේ කූඩාරම් මංගල්‍ය ලංව තිබුණා කියලා. ඒ දවසේදී යුදෙවරුන්ගේ කූඩාරම් මංගල්‍ය කියලා. මේකට කියනවා මේ කූඩාරම් මංගල්‍ය කියනවා ඒගොල්ලෝ ඵල එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ උපයෝග දේවල් වගා කරපු දේවල් ගෙනල්ලා ඒකත් එක්ක ප්‍රීති වෙන කාලයක්. ඒවල මේ වුන් කූඩාරම් ගහගෙන
ඇත්තරම ගිවිසුම් මණ්ඩපය තමයි මංගල්‍ය හැටියට ගත්තේ. නමුත් මේක එකට කියනවා හීබ්‍රු වලින් සුක්කොත් නැත්නම් සුක්කොත් මංගල්‍ය නැත්නම් සුක්කොත් ෆීස්ට් කියනවා. නිකන් ඔබගේ දැනගන්න සඳහා පමණයි. ඉස්සරහට තේරෙයි මං අයියේ එක කිව්වේ කියලා. යොහන් 7:37 7වෙනි පරිච්ඡේදයේ අන්තිමටම මේ මංගල්‍ය දවසේ මහත් දවසේ අන්තිම දවසේ මේ මංගල්‍ය දවස් 7ක් එක දිගට තියෙනවා. දවස් 7ක් මේගොල්ලෝ මේ මංගල්‍ය පවත්වනවා. එක දිගට 7 වෙනි දවසේ එදාට තමයි ඔය ඔක්කොම මිනිස්සු කෑම බීම ටික ගෙනල්ලා එකාට එකා බෙදාගෙන බීමයි කෑමයි ඔක්කොම බෙදාගෙන ෆුල් පාටියක් දානවා. කතෝලිකයන් දන්නවා මංගල්‍ය කිව්වම කොහොමද කියලා. සමහර කතෝලික පැතිවල මංගල්‍ය කිව්වම ඉස්සලාම ලෑස්ති වෙන්නේ පොලිසිය. ඊළඟට රෝහල. නේද? ඊගොම් පැත්තෙන් එහෙමයි. මොකද ඉස්සල ඒකෙන් පස්සේ සිද්ධ වෙන දේවල් වලට ලෑස්ති වෙනවා. ඉතින් මේ යාන්තිම දවසේ මේ ඔක්කොම මිනිස්සු කාලා බීලා ඉන්න අය තෘප්තිමත් වෙලා ඉන්න වෙලාවේ යේසුස් වහන්සේ හදිස්සියම සෙනග මැද්දේ නැගිටලා අපේ වචනෙන් කිව්වොත් ගුටි කන જાතිය වචනයක් කියනවා. දැන් මෙතන ඉන්නේ ඔක්කොම මංගල්‍යයට ඇවිල්ලා කාලා බීලා ජොලි දාලා ඉන්න අය. මොකද එක්කෙනාට එක්කෙනාගේ කූඩාරම් තියෙනවා. කූඩාරම් තියෙන වෙලාවේ උන්වහන්සේ නැගිටලා කියනවා මංගල්‍යයේ මහතු දවස් අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට ශබ්ද පවත්වමින්. ඒ කියන්නේ කෑ ගහලා මොනවා හරි මන් දන්නේ නැහැ මොනවා කර සද්ද කරලා යමෙකුට පිපාසා ඇත්නම් ඔව් මා ළඟට ඇවිත් බීවාවේ කියලා. දැන් කාටද මේ කියන්නේ? මංගල්‍ය තුලින් තෘප්තිමත් වෙලා ඉන්න අයට කියන්නේ. දැන් ඔබ දකිනවා මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි යොහන් 8 ඉඳලා 11 දක්වා මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේක කූඩාරම් මංගල්‍ය තිබ්බට දැන් මේක දවස් 7න් පස්සේ යන්නේ නැහැ. ඔබ දන්නවා මේ මඩුපල්ලි යන අය අරගෙන නේද? ඔය සිරිපාද පැත්තට යන්නේ ඔන්න රවුමක් දාලා ඔය පැතිවල පදිංචි වෙලා ඉඳලා තමයි එන්නේ. එකපාරෙන් ඒ වගේ දැන් සෙනක තාම යෙරුසලමේ ඉන්නවා. ඉන්න වෙලාවේ උන්වහන්සේ ඔලුව කන්දට ගිහිල්ලා අලුයම නැවත ආව දේවමාලිගාවට. අපි කියමු. නමුත් යේසුස් වහන්සේ ඔලිව කන්දට ගියසේක දෙවෙනි පදේ උන්වහන්සේ අලුයම දේවමාලිගාවට නැවත ආසේක. දේවමාලිගාවට ආයෙ ආවා. මොකද සෙනග ඉන්න නිසා. ඊට පස්සේ මුළු සෙනග උන්වහන්සේ ළඟට පැමිණියෝය. උන්වහන්සේද වැඩ ඉඳගෙන මේවටත් ඇත්තටම වෙන ආත්මික අර්ථවල තියෙනවා. ඇයි උන්වහන්සේ සිංහාසනේ ඉඳගෙන ඉන්නවා කියලා දැක්කි කියලා. දැන් උන්වහන්සේ ඉඳගෙන ඉන්නේ රජ හැටියට. නැත්තම් උන්වහන්සේ දේවමාලිගාවේ ඉඳගත්තේ උන්වහන්සේට බලය තියෙන කෙනෙක් වගේ උගන්වන්න. මොකද ඉඳගෙන උගන්වන්න ඕන නිසා. ඔවුන්ට ඉගන්වුවේක. එවිට කාම මිත්‍යාචාරය කරද්දී අසූ ස්ත්‍රියක්. දැන් මෙතන කියන පදේ දිහා බැලුවොත් කියනවා ඒ වෙලාවේ තමයි ඇල්ලුවේ කියලා. එකෙන් අදහස් උනේ අප මෙතන ඔක්කොම ඉන්නේ අවුරුදු 18ට වඩා ඡන්දදායකයෝනේ ඔක්කොම ඡන්ද දාන අයනේ. සමහර අය මාගාවට ඇවිල්ලා මේ දේවසේවය කරන ජබලයි සභාව බාරගත්තන් පස්සේ මාගාවට ඇවිල්ලා කියනවා අනේ මෙයා ගැන මෙයා මෙහෙමයි කියලා. ඉතින් මං අහනවා අපිට සමහර දේවල් ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරන්න බෑ කියලා. ඒ එහෙම කියන්නේ නැහැ කියලා. මං කියනවා ඒගොල්ලෝ ඡන්දදායකයෝනේ කියලා. ඒ කියන්නේ ඡන්දදායක මං කියන අවුරුදු 18ට වඩා වැඩි. මොකද සමහර දේවල් ඔබයි මමයි ඒගොල්ලන්ට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ හොඳට දන්නවා. කියලා දෙන්න යන ගුටි කන. ඉතින් මෙතන සිදුවීමේ හැටියට අල්ලගත්තේ ඒ සිදුවීම සිදුවෙච්ච වෙලාව. දැන් බයිබල් විශාරදයෝ මේ ගැන දන්න අය කියනවා ඈට හරියට වස්ත්‍රයක්වත් ඇඳගන්න දුන්නේ නැහැ කියලා. මොන හරි පටලගෙන ඉන්න ඇති. දැන් අරන් එන්නේ කොහාටද? ඔබ හිතුවේ යේසුස් වහන්සේ ගාවට කියලා. නමුත් අරන් එන්නේ දේවමාලිගාව ඇතුළට. අඩුම ගානේ පිටත මළුව ගාවට හරි අරන් ආවා. උන්වහන්සේ උගන්වන ළඟටම අරන් ආවා. දැන් රබ්බිවරයෙක් උගන්වන තැනකට ගේන්නම බෑ. මේ දේ කරන්න බෑ. භාගයෙන් අඳගත්ත කෙනෙක්ව ගේන්න බෑ. විශේෂයෙන් මේ වගේ කෙනෙක්ව ගේන්න බෑ. ස්ත්‍රීන්ට ඉන්න වෙනම පැත්තක් තිබුණා. ඒගොල්ලන්ට එන්න දුන්නේ නැහැ ඇතුළට. ඒගොල්ලන්ට ඉන්න වෙනම පැත්තක් තිබුණා. දැන් ඈව ඉස්සරහට ගෙනල්ලා භාගයෙන් අඳගෙන ඉන්න ඇති. අසූ ස්ත්‍රියක් ලියන්නන් හා පරිසවරුන් ගෙනවිත් මැද හිටුවා. දැන් මැද්ද හිටෝලා. සෙනග ඔක්කොම මැද්දේ. උන්වහන්සේ උගන්වන්න හිටියේ. ලියන්නනුයි පරිසවරුනුයි ඔබ තව කට්ටියක් දකින්නවා. ওই පස්සෙන් ඇවිල්ලා තිබුණා. මෙතන හිටපු කට්ටිය නෙමෙයි. අපි තුන් මෙතන තමයි යේසුස් වහන්සේත් එක්ක ඉගෙන ගත්ත කට්ටිය හිටියේ කියලා. එළියෙන් ලියන්නනුයි පරිසවරුනුයි අර කාන්තාවයි ඇවිල්ලා මැද්දේ හිටෙව්වා. මොකද මේගොල්ලෝ තමයි ගල් අරන් ආවේ. ඊට පස්සේ උන්වහන්සේට කතා කොට ආචාරීනි දැන් ඔබ දන්නවද මේගොල්ලෝ ලියන්නන් හා පරිසවරුන් කවදාවත් යේසුස් වහන්සේගෙන් යමක් ලබා ගත නැතයි කියලා දන්නවද? මේ වචනේ නිසා.
ලියන්න ওই පරිසවරුයි හැමදාම කතා කරේ යේසුස් වහන්සේට මොනවා කියලාද? රබ්බි ආචාර්ය. බලන්න උන්වහන්සේ ගාවට ආපු ඕන කෙනෙක් උන්වහන්සේට ස්වාමීනි කියලා කතා කරේ නැත්තම් හිස් අතින් බොහෝ වෙලාට හැරිලා ගියා. අර පොහොසත් යවුවා මතකද? ඇවිල්ලා උන්වහන්සේට කිව්ව මොනවද කියලා? රබ්බෝනි ගුරුතුමාණනි කියලා. ගෝලියෝ කුණාටු වෙලාවෙත් හිතන් හිටියේ කවුරු කියලාද? ගුරුරෙක් කියලා. මෙච්චර හාස්කම් කරද්දී ගෝලයන්ටත් සෑහෙන කාලයක් ගියා ස්වාමීනි කියලා යේසුස් වහන්සේට කියන්නේ. දැන් මේ අය ආචාර්යනී කියලා කියපු හින්දා තමයි නැත්තම් අඳුර මේකෙන් තමයි අපි දන්නේ ලියන්න ওই පරිසවරු යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා දැනන් හිටියේ නැහැ. ඒකයි හැම වෙලාවෙම ගුරුවරයා කියලා කතා කරේ. අනිත් එක ඇවිල්ලා උගන්වන නිසා. දැන් ආචාර්යනී මේ ස්ත්‍රිය මේ සිද්ධිය සැලසුම් සහගතව කරපු දෙයක්. බයිබලයේ තව චුට්ටක් කියවද ඉබර තේරෙයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒක ලියලා තියෙනවා. බයිබලයේ හැටියට පරණ කිවිසුමේ හැටියට කාමීච්ඡාචාරය කරන්න කී දෙනෙක් ඕනද? දෙන්නෙක් වුණා. පාස නිවිලුත් මේ ස්ථානයේ කියලා තියෙනවා. පාස මලින්දත් කියලා තියෙනවා. මේ දෙන්න එක්කෙනෙක් පැනලා ගිහිල්ලා ආගේ අතක් නැහැ. සමහර වෙලාවට මේක සැලසුම් සහගතව ඒ යෝධයව නිදහස් කරලා ඇරලා දාලා මේ යෝධිව විතරක් අල්ලගෙන ආවා. දැන් පිරිමියාගේ අතක් නැහැ. හරි පිරිමියාගේ අතක් නැත්තේ හරිනම් දෙන්නවම එකට ගෙනල්ලා ගල් ගහලා මරන්න. දැන් මොනවද කරන්නේ? කාමීච්ඡාචාරය කරද්දීම ඇවිල්ලා කියනවා මේ සිද්ධිය සිදු වෙනකොටම තමයි ඇවිල්ලා ඇල්ලුවේ කියලා. දැන් මේ බඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවේ අපට අනකර තිබේ. නමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දයි කියලා ඇහුවා. දැන් යේසුස් වහන්සේ රබ්බෝනි කෙනෙක් හැටියට හරිනම් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ උත්තම පූජකයා ඉස්සරහා. නැතුව මේ යේසුස් වහන්සේ ඉස්සරහා නෙමෙයි. ඉතින් උතුම් පූජකයන් තමයි අහලා ගල් ගහනවා නම් ගල් ගහනවා හරි මොනවා හරි කරනවා නම් කරන්න ඕනේ. නමුත් මෙතන උස්සගෙන එනවා කාගාවටද? යේසුස් වහන්සේ කාට කොහෙටද? දේවමාලිගාව කිට්ටුවට. අඩුම ගානේ දේවමාලිගාව භූමියට හරි ගෙනල්ලා. තන හොයාගන්න බැරි නම් අපිට. දැන් මෙතනදී අපි දකිනවා යේසුස් වහන්සේව ඔහු උන්වහන්සේගේ නැසුවෝය. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කරමින් උන්වහන්සේට වරද තබන්නට කාරණයක් ලබන පිණිස. හැම වෙලාවෙම උත්සාහ කරුවා යේසුස් වහන්සේට විරුද්ධව වැරදි තියන්න කාරණයක් හොයාගන්න. ඒ විතරක් නෙමෙයි මෙතන උන්වහන්සේට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. යේසුස් වහන්සේ කිව්වොත් මෝසස්ගේ ව්‍යවස්ථාවේ හැටියට ඇයට ගල් ගහලා මරන්න ඕන කියලා රෝම නීතිය යේසුස් වහන්සේට විරුද්ධ වෙනවා. මොකද රෝම නීතිය අවසරයක් නැතුව කිසි කෙනෙක්ව මරණයට පත් කරන්න බෑ කාටද? යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ කිව්වොත් නැහැ මෙයාව නිදහස් කරලා අරින්න ඕන කියලා කවුද වැඩිකාරය වෙන්නේ? යේසුස් වහන්සේ. මොකද උන්වහන්සේ ආවේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න. දැන් ගිරේට පුචුපුවක් ගිරියක්. ඔබ දන්නවද? මේ ඔය උසාවිය වලට ගියාම නීතිඥයෝ ඇවිල්ලා ඔබෙන් අහනවා යුෂ්මතා මින් පෙරත් මෙවැනි වැරදි කර තිබේද කියලා. අද ඉගෙන ගන්න. අද ගන්න කිංස්වා සභාව ඇතුළේ හරි ඉගෙන ගන්න උත්තර දෙන්න ඒකට කොහොමද උත්තර දෙන්නේ කියලා. මේ තර්ක ශාස්ත්‍රය. මොනවද කරන්නේ? ඔබෙන් අහනවා මේ යුෂ්මතා මින් පෙරත් මෙවැනි වැරදි කර තිබේද කියලා. ඔබ ඔව් කිව්වත් හිරේ, නෑ කිව්වත් හිරේ. ඇයි ඒ? ඔබ කියනවා නෑ කියලා. මින් පෙර වැරදි කරලා නෑ. ඒකෙන් පොඩි 10%ක ගම්ම්‍ය වෙනවා. මේක ඉස්සෙල්ලා කරලා නෑ හැබැයි දැන් කරලා කියලා. නෑ කිව්වොත් ඕක. ඔව් කිව්වොත් අයියෝ ඉස්සරහට කරලා අනිවාර්යයෙන්ම දැන් එකට අල්ලලා තල්ලු කරලා දානවා. ඒ නිසා උත්තර දෙන්න ඕන කොහමද? කියන්න බෑන්ට කොහමද උත්තර දෙන්න ඕන කියලා. ඉස්සර කරලත් නෑ, මේක කරලත් නෑ. ඒ නිසා හරස් ප්‍රශ්න හරි විදිහට අහන්න ගෝන නම් හරි. ඊපගේ යේසුස් වහන්සේවත් අහුකරන්න උන්වහන්සේව අල්ලන්න මෙහෙම ඇවිල්ලා කිව්වා. කිව්වම උන්වහන්සේ කට අරින්නේ නැතුව හැරිලා නමුත් යේසුස් වහන්සේ නැමි කට අරලා කතා කරන්නේ නැතුව දැන් මේ යේසුස් වහන්සේ මරන්නම තමයි සැලසුම් කරලා ගෙනා. මොකද එවෙල ගල් ගහන්න පුළුවන්. අතේ ගල් තියෙනවා. ගලුත් එක්ක ආවේ. ඔබ බයිබලයේ මේ කතන්දරේ දන්නවනම් ඔවුන් ගලුත් එක්ක ආවේ. ඔබ මෙච්චරලා දැක්කේ නැති තව කට්ටියක් හිටියා. තව චුට්ටෙන් පෙන්නන්න. ඒගොල්ලෝ toy මැද්දේ හිටියා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ දේශනාව අහන් හිටපු කට්ටිය නෙමෙයි. එළියෙන් පරිසරවල ලියන්නනුත් එක්ක ආපු කට්ටියක් හිටියා. තව චුට්ටෙන් දැක්ක. මේගොල්ලෝ සැලසුම් සහගතව යේසුස් වහන්සේව මරණයට පත් කරන්න තමයි ප්ලෑන් එක දෙන්නේ. කොහෙද දේවමාලිගාව මැද්දෙම ගල් ගහලා ඉවර කළා දාන්න යේසුස් වහන්සේ වුණා. ඒ විතරක් නෙමෙයි අර ස්ත්‍රීවත් මරනවා. එතකොට යේසුස් වහන්සේට බේර ගන්න තියෙනවා තමන්වත්
අර ස්ත්‍රියව. යේසුස් වහන්සේට තියෙනවා බේරගන්න තමන්වත් ස්ත්‍රියව. උන්වහන්සේ දන්නවා මරණයට යනවා කියලා. නමුත් දැන් ඇඟිල්ලෙන් බිම ලිව්වා. උන්වහන්සේගෙන් අසා සිටියේදී උන්වහන්සේ කෙලින් වී ඔවුන්ට කතා කොට නුඹලා අතරින් පව් නැත්තා ඇයට පළමු කොට ගලක් ගසවයි කීවේ. දැන් උන්වහන්සේ අවසර දෙනවා. දැන් ඇහුවේ මෙයාට මොනවද කරන්න ඕනේ කියලා. උන්වහන්සේ උපදේශයක් දෙනවා. පව් කරපු නැති කෙනෙක් පුළුවන් නම් මෙයාට ගල් ගහන්න කියලා. දැන් උන්වහන්සේගේ ප්‍රයත්නය කුරුසෙට යන්න ඉස්සෙල්ලා ගල් ගහලා මැරුම් කන්න ප්ලෑන් එකක් නැහැ උන්වහන්සේ. සැලැස්මක් නැහැ. එක උන්වහන්සේව බේරෙන්න ඕනේ. දෙක ඒ ස්ත්‍රියව බේරන්න. තුන උන්වහන්සේ දෙවියන් වහන්සේ නා. එදා අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා උන්වහන්සේ කියපු එකක් තම අවුරුදු ලක්ෂ ගානක් වෙනස් වෙන්න බෑ. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ නා. අපි තුමු ඕගොල්ලන්ගේ ආදම් ගිහලා අහනවා ස්වාමිනී අහස මොන පාටද කියලා. ඒ ස්වාමීන් කියනවා අහස නිල් පාටයි කියලා. උන්වහන්සේ කිව්වා නම් අහස නිල් පාටයි කියලා. ඕගොල්ලොත් ඉපදෙලා ඕගොල්ලන්ගේ මුණුබුරුම් මිනිබිරිය ලෝකට පිටින් තව අවුරුදු ලක්ෂයක් ගියත් ඒ දෙවියන් වහන්සේ කිව්වා නම් අහස ආයේ කාටවත් මාරු කරන්න බෑ. එතකොට තමයි දන්නේ දැන් උන්වහන්සේ උත්තර දෙන්න ඕන. තමන්ගේ ජීවිතේ බේරගන්න. ස්ත්‍රියව බේරන්න සදා කාලෙටම පිළිතුරු දෙන්න. මොකද උන්වහන්සේ මේ සියල්ලට උත්තර දීගෙන තමයි ජීවිතේ බේරගන්න තෝරන. දැන් මොනවද උන්වහන්සේ කරන්න කිව්වා? ලිව්වා. ආයෙත් නැමිලා ලිව්වා. මොනවා ලිව්වද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ගොඩක් මත තියෙනවා. ඔහු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. ගල් ගහන්න යන නිසා ලියන්න ওই පරිසවෘත් එක්ක එල්ලෙලා ඇවිල්ලා තියෙනවා කවුද? බාලයෝ. පොඩි උන් සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා තියෙන මොනවද දැන් එක්කෙනෙක් මැරෙනවා බලන්න. අපි උනත් එහෙම නේ. එමිරේට්ස් රෝඩ් එකේ මේ පැත්තේ ඇක්සිඩන්ට් එකක් නම් ට්‍රැෆික් එකේ පැත්තේ නෙමෙයි. මේ පැත්තේ. මොකද අපි ඔක්කොම මේ පැත්තේ ඇක්සිඩන්ට් එක බලන නිසා. දැන් එකිනෙකා පිටතට ගියෝ. යේසුස් වහන්සේ පමණක් එහි ඉතුරුණා. ඉතුරු වෙලා වැඩි බාලලා පටන් බාලයා දක්වා. ඒ කියන්නේ බාලයොත් හිටියා. වැඩේ තියෙන්නේ ඇගේ ඒ මම විශ්වාස කරන මේගොල්ලෝ අල්ලගෙන ආවිල්ලා මැද්ද තිබ්බා කියලා කියන්නේ ලේසි පාසු ක්‍රමයකට තියන්නේ නැතුව ඇති. පාරවල් දෙක තුනකුත් ගහලා ගෙන්නේ නැති. ඇගේ නිර්වස්ත්‍රකම වහගන්න පුදුම උත්සාහයක් දරන්න ඇති. ඔබ ඔය දැන් අපේ චිත්‍රවල ඇඳලා තියෙන්නේ ලස්සන අඳගත්ත කෙනෙක්. මම විශ්වාස කරනවා නැහැ කියලා. මොකද කියනවා ඒ ක්‍රියාව සිද්ධ වෙද්දි මම ළඟ ආවේ කියලා. දැන් අරගොල්ලෝ ගල් අරන් එනකොට ඇය උත්සාහ කරන්නේ නැති. ඇගේ මුළු ජීවිතේම බේරගන්න. ඉස්සනම අපි ඕන කෙනෙක් පරිස්සම් කරන්න හදන අපේ ඔළුව අපේ ඇස් නේද? අල්ලන් ඉන්න වස්ත්‍රය අතරලා පරිස්සම් වෙන්න හදුනනම් යා නිර්වස් වෙනවා. ඉතින් අල්ලගෙන ඉන්න ඉතින් සෙනග කීයක් මැද අනික දේව මාලිගාවේ කොයි වෙලාවේද මේ මංගල්‍යයක් වෙන වෙලාව. සෙනග ඔක්කොම හිටියා. දැන් පොඩි උන් ඉස්සරහා කියලා කියන්නේ දැන් අපි තුමු උදාහරණයකට මාගාවට එක පිටරා ජෝඩුවක් ආවා කතා කරන්න කාලයකට ඉස්සෙල්ලා මම ඒගොල්ලෝ දෙන්නගේ ප්‍රශ්නයක් තිබුණා. ඉතින් දැන් අපි අතර නෑ. ඒ ජෝඩුව පොඩි ප්‍රශ්නකදී තැන් දෙක තුනකදී හිතා ගන්න බැරි જાතියේ කලබල දෙක තුනක් වුණා. වුණාම මේක ටික දෙනෙක් දන්න. අපි තුමු උදාහරණයකට පාස් සිඩ්නිගේ පොඩි දුව බඳින වෙලාවේ මාවයි කෞශල්‍ය වල ගන්න වෙන කාවත් ඕනේ. මායි කෞශල්‍යයි පල්ලිය ඇතුලේ වලියක් දාගත්ත කියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගත්තාම අපි යනවා පාස් සිඩ්නිගේ පොඩි දුවගේ වෙඩින් එකට. ඕගොල්ලෝ කවුරු හිටියනම් කියනවා කවුද කියලා අහපම කියනවා අර පල්ලියේ ප්‍රශ්න දාගත්ත දෙන්න තමයි මේ ඉන්නේ කියලා. මොකද හේතුව අපේ නම් දන්නේ නැත්නම් කියන ක්‍රමේ ඔබ හිතන්නේ මේ ස්ත්‍රිය වයසට යද්දි මේ පොඩි ළමයි කියවපු බාලයෝ ඇහැගෙන මොනව කියන්නේ නැද්ද? මොනව කියන්නේ නැද්ද? මේ ඉන්නේ එදා ගල් ගහලා මරුන් කන්න ගිහිල්ලා බෙරිච්ච කෙනෙක්. ඔබ හිතන්නේ මේ ඔක්කොම ඔළුව ඇතුලේ ගියේ නැහැ කියලාද මේ ස්ත්‍රියගේ මනසේ? ගියා. දැන් ස්ත්‍රීද සිටින තැනම මැද සිටියා. යේසුස් වහන්සේ කෙලින් වී ස්ත්‍රියට කතා කොට ඔහු කොහෙද? කිසිවෙක් නුඹ වරදටපත් කළේ නැද්දයි ඇසුසෙක්. එවිට ස්වාමීනි ඈට ඔක්කොම යනවා දැක්කම පැනලා දුවන්න පුළුවන්කම තිබ්බා. නමුත් දිව්වේ නැහැ. එදා ඒ වැරදි තීරණය ගත්තා නම් මොනව කරන්නද? පැනලා දුවන්න. ඉවරට මේ ඉවරයි. ඒ වැරදි තීරණය විතරක් ගත්තා නම් ඇයි ඉවරයි. මොන වැරදි තීරණයද? මිනිස්සු ටික නැහැ. යේසුස් වහන්සේත් ගල් ගහන පාටක් නැහැ. එහෙනම් මම දුවනවා කියලා දිව්වනම් මම විශ්වාස කරනවා බයිබලේ ලියවෙන එකක්වත් නැහැ කියලා. ඔය
ඉන්න විදිහටම ඈ ඔහොම හිටියා. ඈට යන්න ඕන තරම් පුළුවන්කම තිබ්බා. නමුත් ඈ ඔහොමම හිටියා. ලැජ්ජාව දරාගෙන මිනිස්සු කීර දේවල් අහගෙන පැනලා ගියේ නෑ. නැතයි ඈ කිව්වා. එවිට යේසුස් වහන්සේ මමත් නුඹ වරදටපත් නොකරමි. ඵලයන් මෙතෙන් පටන් තවත් පවු නොකරන්නයි ඈට කීසෙක්. කිව්වයන් ඒ කවුරුත් වරදටපත් කරන්නේ නැත්නම් මං වරදටපත් කරන්නේත් නෑ. ඒ නිසා යේසුස් වහන්සේ වරදටපත් කරන්නේ නෑ. හැබැයි උන්වහන්සේ ගාව හිටියොත් විතරයි. මොන කෑල්ලෙන් කෑල්ල ගිහිලා තිබ්බත් උන්වහන්සේ වල්ලන් හිටියානම් උන්වහන්සේත් එක්ක හිටියානම් කොහොම හරි කරලා මිනිස්සු මොනවා කිව්වත් උන්වහන්සේ ඔබව වරදටපත් කරන්නේ නැහැ. ආමෙන්. දැන් අහගන්න. මේ මුළු අටේ එකේ ඉඳලා 11 වෙනකල් තියෙන මෙච්චරයි. ගල් ගහන්න කැමති අයට ගල් ගහන්න බෑ. ඒගොල්ලන්ට ගහන්න අයිතිය නැහැ. ගල් ගහන්න කැමැත්ත තියෙනවා. හැබැයි අයිතිය නැහැ. ගල් ගහන්න අයිතියක් නැහැ. ගල් ගහන්න අයිතියක් නැහැ. ඒක නෙමේ පුදුමේ. ගල් ගහන්න අයිතිය තියෙන එකම තැනන් වහන්සේට ගල් ගහන්න කැමැත්තක් නැහැ. ගල් ගහන්න උන්වහන්සේට විතරයි ගල් ගහන්න අයිතිය 100%ක් තිබ්බේ. නමුත් උන්වහන්සේට ගල් ගහන්න කිසිම කැමැත්තක් නැහැ. කැමැත්ත තියන අයට ගල් ගහන්න නීත්‍යානුකූලවත් කිසිම ක්‍රමයකින් අයිතිය නැහැ. නමුත් උන්වහන්සේ ගල් ගහන්න පුළුවන්කම තියෙද්දිත් උන්වහන්සේ ගල් ගැහුවේ නැහැ. මොකද උන්වහන්සේ කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ යේසුස් වහන්සේ වරදටපත් කරන්නේම නැහැ. අපි බයිබල් ස්ටඩි ඉවර නැහැ. විනාඩියකට නැගිටමු. අපි ඔක්කොම විනාඩියකට අපි ඔක්කොම නැගිටමු. ඒ වාදනය ඇහෙන වෙලාව ඔබගේ අතුලාන්තය දොස් කියනවා ඔබගේ අතින් වෙච්ච දේවල් වලට. උන්වහන්සේ කියනවා මම නුඹ වරදටපත් නොකරමි. මෙතන ඔබ ඉන්නවා. ඔබට ගොඩාක් වැරදි වෙලා තියෙනවා. වැරදීම් පිට වැරදීම්, වැරදීම් පිට වැරදීම්, වැරදීම් පිට වැරදීම්, වරදා ගැනීම පිට වරදා ගැනීම. උන්වහන්සේ සමාව දීලා ඉවරයි. නමුත් ඔබට සමාව දීලා ඉවර නැහැ. මෙතන ඉන්න ඔබ ඇතුලෙන් කියනද ස්වාමිනී, ඔය ඉන්න තැන ඉඳලා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන කියනද ස්වාමිනී, සුදාත්මිනී යේසුනේ මට සමාව වෙන්න. මගේ අතින් වැරදි බොහොමයක් වෙලා තියෙනවා. කියන්න බැරි දේවල්, මනුෂ්‍යයන්ට විවෘත වෙන්න බැරි දේවල්, මනුෂ්‍යයන් ඉස්සරහා ප්‍රසිද්ධිය කියන්න බැරි දේවල්, මැරෙද්දි උනත් ළඟ ඉන්න කෙනෙකුට කියන්න බැරි જાතිය දේවල්, වෙන කිසිෙක් දන්නේ නැති දේවල් ඔබගේ අතින් වෙලා ඇති. නමුත් උන්වහන්සේ ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ වරදටපත් කරන්නේ නැහැ ඔබ. උන්වහන්සේ නිදහස් කරනවා ඔබව. ඒ නිසා උන්වහන්සේ නිදහස් කරනවා නම් ඔබ සැබවින් නිදහස්. හිර කූඩුවේ දොර ඇරලා තියෙන්නේ. ඔබයි එළියට එන්නේ නැතු වෙන්නේ. හිර කූඩුවේ දොර ඇරලා තියෙන්නේ. ඔබයි එළියට එන්නේ නැතු වෙන්නේ. මම ඔබට බය නැතුව කියනවා. උන්වහන්සේ දොර ඇරලා තියෙනවා නම් එන්න එළියට. උන්වහන්සේ ඔබට සමාව දෙන්න ලෑස්ති. ඔබ බාර ගන්න ලෑස්ති. ඔබට කොච්චර අද මේ දවස වෙනකොට ඔබ ජීවිතේ මිලියන වතාවක් ඔබ වරද්දගෙන තිබුණත් උන්වහන්සේ ඔබගේ ජීවිතයට එන්න කැමතියි. ඔබ කියනවා ස්වාමීනි මට උදව් කරන්න ජේසුනේ, මගේ අතින් වෙලා තියෙන හැම දෙයකටම සමාව වෙන්න ස්වාමී. ඔබ කියනවා මට උදව් කරන්න ස්වාමී. ඔබගේ ලේවලින් මට උදව් කරන්න ස්වාමී. ඔබ වහන්සේ නැතුව කිසිවක් කරන්න පුළුවන් කමක් නැහැ ස්වාමීනි. අපේ හුස්ම වැටෙන්නේ නැහැ. අපේ නාඩි වැටෙන්නේ නැහැ ස්වාමීනි. අපි ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපිට අනුකම්පා කරලා හිරගෙයින් එළියට එන්නත් ස්වාමීනි, පාපේ වහල් බැමි වලින් එළියට එන්නත් අපිට උදව් කරන්න ස්වාමීනි. අපි වහන්සේව අත්හැරලා යන්නේ නැහැ. ස්වාමීනි, අපි ඔබ අත්හැරලා යන්නේ නැහැ. අපිට උදව් කරන්න ස්වාමීනි. ඔබ කියන උදව් කරන්න ස්වාමීනි. ඒ හිරගෙයින් එළිය උන්වහන්සේ හිරගේ අරලා තියෙන ඔබයි එළියට එන්නේ නැතුව ඉන්න. කියන්න ස්වාමීනි මට උදව් කරන්න ස්වාමී. ප්‍රේමන්ත ස්වාමීනි, අපි යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් ඔබගේ දයාතරට මේ හැම දරුවෙක් බාර කරනවා ස්වාමී. ප්‍රේමී දීමනාව ස්වාමී උන්ට දැනගන්න සලස්වම යනවා. ඔබ කොපමණ ප්‍රේමයෙන් ප්‍රේම කරන බව, සලකන බව දැනගන්න සලස්වම යනවා ස්වාමී. සියල්ල ඔබට යටත් කරනවා යේසුස් වහන්සේගේ මවිත නාමයෙන්. ආමේන්. කරුණාකර වාඩි වෙන්න. යෝහන්නට 36 කියනවා එහෙන්
පුත්‍රයා නුඹලා නිදහස් කරන්නේ නම් සැබවින් නුඹලා නිදහස්. නිදහස නොමිලේ. මුද්‍රාග. බයිබල් ස්ටඩියට එන්න තියෙන ට්‍රාන්ස්පෝර්ට් එක නොමිලේ. ශාලාව ඔබට නොමිලේ. හැබැයි ඒකට මිලයක් තියෙනවා. කවුරු හරි බස් එකට සල්ලි ගෙවලා තියෙනවා. ශාලාවට සල්ලි ගෙවලා තියෙනවා. දැන් ඔබට ලැබුණු නිදහස නොමිලේ. හැබැයි මිලයක් නැතුව නෙමෙයි. මිලයක් නැතුව නෙමෙයි. ආයි මං කියන්න. සුභාරංශිය නොමිල දෙන්නේ. හැබැයි සුභාරංශිය ගෙනියන්න වියදමක් තියෙනවා. මනුෂ්‍ය ජීවිත වියදම් වෙනවා. මුදල් වියදම් වෙනවා. කාලය වියදම් වෙනවා. ශ්‍රමය වියදම් වෙනවා. ඒ වගේ උන්වහන්සේ දුන්නු නිදහස පාපයට සමාව මෙහෙම කරද්දී හම්බ වෙනවා. හැබැයි ඒකට ඊටා විශාල මිලයක් තිබුණා. මිලේ තමයි ඒ කුරුසියක් මත කුරුසියදී ගෙවනු ලැබුවා මුළු ජීවිතේන උන්වහන්සේගේ මුළු ජීවිතෙන්ම ගෙවුවා. ඔය ස්ත්‍රියව යොහන්නට ස්ත්‍රියව නිදහස් කරන්නත් උන්වහන්සේ දැන් මම මේක පටන් ගත්තොත් සමහර අය බයයි. මොකද උන්වහන්සේ කාලෙන් එපිට ඉන්න දෙවියන් වහන්සේ නිසා. සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. උන්වහන්සේ ඉන්නේ කාලෙන් එපිට. උදාහරණයක් කිව්වොත් අපි කිව්වොත් මේ බයිබල් ස්ටඩි එක තමයි කාලය කියන මානය කියලා. උන්වහන්සේ ඉන්න කාලෙන් එළියේ. උන්වහන්සේට පුළුවන් ඕනම පැත්තකට අවිලා බලලා යන්න. ඔබ ඉපදෙද්දී උන්වහන්සේ දන්නවා. ඔබ ඉපදුනෙන් පස්සේ මැරිලා ස්වර්ගයට යනකොට උන්වහන්සේ දන්නවා. යෙරමියාට කිව්වා මං ඔබ දැනන් හිටියා කියලා නෙමෙයි කිව්වේ. ගර්භයට එන්න ප්‍රථමයෙන් මම දැනගෙන හිටියා කියලා කිව්වේ. මම යෙරමියා ගැන යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියනකොට යෙරමියා මොනවද කිව්වේ යෙරමියා ගැන? යන් යෙරමියා පොත විනාඩි බල. හැන්දිනගෙන සිටින්. නුඹ ගර්භාෂය හදන්න ඉස්සලා අඳුරන් හිටියා කියලා. අඳුරන් ඉන්නවා කියලා කියන්නේ කොහොමද? යාළුකමක් තිබ්බද තියෙනවා? ඔය තමයි කාලය පිළිබඳ තියෙන රහස. උන්වහන්සේ කාලෙට පිටින් ඉන්න නිසා උන්වහන්සේ අඳුරන් හිටියා කාවද? යෙරමියා. අපිට තේරෙන්නේ නැහැ දවසක ස්වර්ගයටයි එහෙම නැත්නම් සදාකාල රාජ්‍යයට එකතු වුණාම තේරෙයි කාලය කියන්නේ එක මානයක් විතරයි කියලා. අපි වයසට ගියාට අපි වයසට යෑම ගණන් හදන්නේ කාලේ. නැතුව කාලය නිසා ගණන් මේ වයසට යනව නෙමෙයි. කාලය කියන එක නැවැත්තුවොත් කවුරු හරි. ඒත් අපි වයසට යනවා. ඒක ලොකු වෙලිදරව්වක්. ඒ නිසා ඒ කුරුසියදී ගෙවනු ලැබිය මුළු ජීවිතෙන් සහ ලේ වලින් ගෙවනු ලැබිය අන්තිම ලේ බින්දුව දක්වා වගුරුල ඉවර කරලා ගෙවනවා. දැන් කොහොමද දන්නේ අන්තිම ලේ බින්දුව තුන්වහන්සේ වගුරුවා කියලා? ලේ සියල්ල වතුර වෙලා එළියට ආවා. දැන් ඔබ හිතයි හරි ලේසි මේ ගැනීම ලබන එක. ලේසි. හැබැයි මිලය මුළු මම ඔබට කියන්න. මුළු විශ්වයේම වටිනාම දේ යේසුස් වහන්සේ කළේ. මුළු විශ්වයේම වටිනාම තරන් වහන්සේ යේසුස් වහන්සේ. උන්වහන්සේට විතරයි පව් කමා කරන්න පුළුවන්. වෙන ඔක්කොම කළොත් ගෙවන්න වෙනවා. මෙහෙදි වැටෙනම් තව කොහෙද හරි ගෙවන්න තියෙනවා. නමුත් උන්වහන්සේ විතරයි ඔබට අවස්ථාව දුන්නේ. උන්වහන්සේ දඩේ ගෙවලා ඔබට ඔබගේ පව් වලට මිලේ ගෙවුවේ. දැන් යේසුස් වහන්සේ වඩුවෙක්. අය උන්වහන්සේ නිරෙකුන්නේ නැත්තේ. යේසුස් වහන්සේ ඉපදෙනකොට ජේසුස් ඉපදෙනකොට ඉස්සලම දේව දූතයෝ ගිහිල්ලා කතා කරේ කාටද? එනේරුන්ට. බයිබලේ ගොඩාක් තැන්වල කතා කරන්නේ කවුරු ගැනද? එනේරු ගැන. මොනවද හේතුවකට යේසුස් වහන්සේ වඩුවෙක් වුණා? එනේරෙකුන්නේ නැහැ. හරිනම් උන්වහන්සේ එනේරෙක් වුණා නම් තවත් ලේසි. මොකද අපි වගේ ඉබාගාත යන සෙනගක්ව බලා ගන්න උන්වහන්සේට ලේසි නෑ. බැටළුවොත් එහෙමයි. නේද? හැමතැනම යනවා. ඇහෙන සද්දේ පැත්තට යනවා. හැම පැත්තටම යනවා. උන්වහන්සේ වඩුවෙක් වුණේ. වඩුවෙක් වැඩ කරන්නේ මොනවත් එක්කද? ලීත් එක වැඩ කරනවා. තව මොනවාද? ඇන එක්ක වැඩ කරනවා. තව? මිටිය තියෙනවා. තව? කීයද තියෙනවා? තව? යත්ත තියෙනවා නේ. ඔබ දන්නවද උන්වහන්සේට වඩුවෙක් කළා තාත්තා වඩුවෙක් වෙන දේ තෝරගන්න උන්වහන්සේගේ අදහස් උනේ. අපි දන්නේ නැහැ උන්වහන්සේ හම්බුනම හරියට හම්. ඇයි ස්වාමීනි නිරෙක්ුනේ නැත්තේ නේ? ඇයි වඩුවෙක් උනේ? ඇයි වඩුවෙක්ගේ පුතෙක් වෙන්න යෝසෙෆ්ව තෝරගත්තේ කියලා. උන්වහන්සේගේ නැවුව. උන්වහන්සේ වැඩ කරපු දේවල් මතමයි උන්වහන්සේ වන ගැහුවේ. උන්වහන්සේ ලී දැනගෙන හිටියා. ඒ මිටිය දැනගෙන හිටියා. ඒ යන දැනගෙන හිටියා. තමන්ම නිර්මාණය කළ දේ තමන්ම මැන ගැහුවා. ඔබ හිතන්නේ අත තියෙද්දි උන්වහන්සේට ඇනේ මිටිය දකිද්දි
තමන් කරපු වැඩ මතක්ුන්නේ නැහැ කියලා. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ තමන්ම මවපු මැවිල්ලම තමන්ම වැන ගැහුවා. කවුද අපි? වෙන කවුරුත් නෙමෙයි යන ගැහුවේ උන්වහන්සේව. අපි යන ගැහුවේ. අපි මැවිල්ල. අපි තමයි ඇනේ විටි අරගෙන ගැහුවේ. උන්වහන්සේම නිර්මාණය කළපු වඩු ඒ දේවල් වලින්ම උන්වහන්සේ දන්නේ නේ. අන කාලේ තිබුණ උන්වහන්සේ දන්නේ නැහැ. මේ මිටිය උන්වහන්සේ දන්නේ මිටි. උන්වහන්සේම කරපු දේවල්. උන්වහන්සේගේ නිර්මාණය උන්වහන්සේව එන ගහලා. එන ගැහුවෙත් මැරුණෙත් ඔබ සහ මන් නිසා ඉවැනි ප්‍රේමයකින්. දැන් ඔබ මෙතන ඉන්නවා. ඔබ මෙතන හිටියට ඔබ අතීතය ගැන පසුතැවිල්ලකුත් වර්තමානය ගැන බයකුත් නැත්නම් අපි කියන ටෙන්ෂන් කියලා. අනාගතය ගැන වෙවුලන ජාතිය බීතියකුත් ඔබ ඉන්නවා මේ ස්ථානේ. ඒ කියන්නේ මේ කුරුස තුනේම ඔබ අන ගහලා. වම් පැත්ත එකයි දකුණු පැත්ත එකයි. අන ගහලා තියන්නේ ඇයි? ඔබ කාලය පිළිබඳ තියෙන බය නිසා. සමහර අය ඔබ හිතන් ඉන්නවා අයියෝ මගේ වයස මෙහෙම යනවා වයස යනවා මට සමහර දේවල් ජීවිතේ කරලා මං මොනවද කියලා ජීවිතේ පියවරයන් කියන්න කැමති නැහැ. මොකද ඒව කිව්වම ඕගොල්ලෝ හිතනවා මේ කතා කරේ මෙයාට කියලා. උදාහරණයකට කිව්වම කසාද බඳින්න පරක් වුණා කියලා. අයියෝ කසාද බඳින්න පරක් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. අයි දන්නවද? ඔබ කසාද බඳින්න පරක් වුණා ඔබට හොඳට තෝරගන්න පුළුවන් හොඳට මොලේ තියෙනවා. ඉස්සෙල්ලා කසාද බඳපු ඉක්මන් වෙලා කසාද බඳපු කෙනෙක්ව ගිහිල්ලා හම්බෙන්න. කිය අයියෝ එකෙන් අදහස් උන්නේ නැහැ ඕන්ට වඩා පරක් වෙන්න කියලා නෑ හොද්දට යාඥා කළා හොඳට ලෑස්ති වෙලා කසාද බඳින්න. ඔතනින් නවත්තන්න වෙන කිසි දෙයක් නැහැ. ජීවිතේ සමහර දේවල් පරක් කරන්නේ නැහැ. සාරා අවුරුදු කීයද 75 දී තමයි. ආබ්‍රහම්ට 100යි. ඔබ දන්නවද මම ලියාගෙන නැත්තාවා ආබ්‍රහම් වැඩි අත්හැරියේ නැහැ. ඔව්. හැබැයි බයිබලයේ කියනවා දරුවෝ හදන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ කියලා. කුසේ මැරුණා ආබ්‍රහම්ටත් මැරුණා ආබ්‍රහමුත් මැරුණා කියලා දන්නවා කියලා. හැබැයි ඊසාක්ව හදපු ගම ආබ්‍රහම් දැනගත්තා මම සන්ඩියා කියලා. දැනගෙන සාරා මැරිච්ච ගමන් මොනවද කරේ? ගිහිල්ලා ගෑනු කෙනෙක් ගත්තා නම් මොකද? කේතුරා. කේතුරා වරගෙන ළමයි කීයක් හැදුවද? පිරිමි ළමයි 6ක් හැදුවා. මම ලියාගෙන ආවා තාම කතා කරේ නැහැ. ඒ නිසා මේ පොළවේ තමයි සමහර නීති රීති තියෙන්නේ. 24න් බඳින්න ඕන 28න් බඳින්න නෑ කවුද කිව්වේ? වෙඩින් එකක් ගන්න ගියාම ඉස්සෙල්ලා එක්කෙනා ලක්ෂ 2ක් වියදම් කරනවා දැන් එක 10ක් වියදම් කරන්න හදනවා. ලක්ෂ 10ක් වියදම් කරන්න හදනවා. කවුද කිව්වේ වියදම් කරන්න කියලා? නේද? බයිසිකලේ තියලා අරන් ගිය කසාද හොඳින් නැද්ද? හැන්දෑවේ ආවා බයිසිකලේ තියාගත්ත බෑග් එක පිටිපස්සෙලා ගැට ගහගත්ත අරන් ගියා. හොඳින් නැද්ද? හොඳින් තියෙනවා. අද නිදහස් වෙනවා. ඇයි දන්නවද? හේතුව අපි සමහර දේවල් අපේ මතවල අපි දාගත්ත දේවල්. ආදම් සහ ඒව කසාද බඳිද්දී පේජ් බොයිලා හිටියද? නෑ. වෙඩින් ඇල්බම් එකක් තිබ්බද? නෑ. ඔබගේ ඇල්බම් එක හදලා තාම ගෙනල්ලා නැත්නම් මහත්යව මරන්න යන්න එපා. ඔහොම ඉන්න. ගන්න පුළුවන්. විවාහය කියන්නේ ඕක නෙමෙයි. තව සමහර අය මම ඇහුවා මේ මම මෙහෙම කරේ නැත්තම් ඒක විවාහයක් නෙමෙයිද කියලා. බයිබලය අනුකූලව ඒ දෙන්න එක් මාංශයක් වෙච්ච දාට ඔවුන් ඒක විවාහයක්. ඒ කාලේ තිබ්බේ නැහැ ওই දේවල්. කොයි කාලේ ආදම් සහයව මවපු වෙලාවේ මොනවද තිබ්බේ? ආදම්ට දුන්නේ උයන ගයක් දුන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මන් දන්නේ නැහැ කොහොම බුදිය ගත්තද කියලා. ඒ කියන්නේ තනක් හදාගත්තද දන්නේ නැහැ. රැට වතුර ටිකක් වුණොත් අනලා කියනදී ඇඩම් ආදා වතුර ඕනේ කියලා. නේද මොන හරි කොහොමද? ඔබ හිතන්නේ මොකෙන් වතුර ගන්නේ නැති කියලාද? ඒවට වතුර තිබහයි දැන්. නේද? ඔව් ගෙදර වෙන දේවල් මම මේකට කතා කරන්නේ. අන්නම මොනව කරන්නද? අයියෝ මේක නැගිටගෙන යන්නේ නැති කොහෙද? ළඟම තියෙන මේකට ගිහිල්ලා ඔබ හිතන්නේ බාජරේ තිබ්බා කියලාද? කෝප්ප. නෑ මං හිතන්නේ නෑ. ඔව් කොලේකට තල අරගෙන නැති. මගදී මොකක් හරි කලුවර ලෙස්සලා වටන නම් ආයන්න වෙනවා. නේද? කැම පරිස්සම් කරලා දැන් හදිස්සි හරි ප්‍රෙග්නන්ට් ලා ඉන්න වෙලාවේ දැන් අමාරුයි. ඔබ දන්නවා මහත්යෝ දන්නවා හිටපන් එකපාර රැයට කියනවා රැය දෙකට පීට්සා ඕනේ කියලා. කාලා වරෙල්ලකෝ. දැන් ආදම් මොනවද කරන්නේ? ඒ වෙලේ දැන් කෑම හදන්න ඕන කොහොම හරි කරලා. ගස් ගානේ ගිහිල්ලා ඒ කාලේ හොඳට මස් කෑවේ නැහැ ගෙඩි කඩගෙන එන්න තිබ්බා. නේද? ඉතින් සමහර දේවල් අපි තමයි අපේ ලෝකවල දාන්නේ. ඔබ වර්තමානය ගැන බයෙන් ඉන්නවද දන්නේ නැහැ. අතීතය ගැන මොකද? කියමු බලන්න අතීතය ගැන මොනවද කියලා. අතීතය කියන්නේ මොකක්ද?
සමහර අය කියන යට ගියා වගේ. වර්තමානයේ කියන්නේ මොකක්ද? අනාගතය කියන්නේ මොකක්ද? අතීතය කියලා කියන්නේ මේ තප්පරේ ඉඳලා දැන් මේ ඉන්න තප්පරේ ඉඳලා ඔබ මේ පොළොවට අඬාගෙන අම්මගේ බඩෙන් ආපු වෙලාවෙ ඉඳලා මෑ ගාගෙන එන්නේ නේ. අපි ඔක්කොම එන්නේ අඬාගෙන. එක එක්කත් එන්නේ නැහැ hina වෙලා. බොරු මම දැක්ක Facebook එකේ කවුද එකෙක් දාලා තියෙනවා. මේ පළවෙනි බබා hina වෙගෙන බොරු කතා. Photoshop තියෙනවා නම් ගොඩක් ඒවා කරන්න පුළුවන්. පොළොවට ආවෙත් අපි අඬා. එදා ඉඳලා මේ තප්පරේ දක්වා මුළු කාලය අතීතේ. එන වර්තමානයේ මොකද්ද කියලා කියන්න බලන්න. මේ තප්පරේ විතරයි වර්තමානයේ. මේ තප්පරේ විතරයි වර්තමානයේ. මේ තප්පරෙන් එහා පැත්තේ ඉඳලා එක්ක ඔසව ගන්න දවස දක්වා නැත්නම් මරණ දවස දක්වා ECLට කියන්නේ මොනවද කියලාද? අනාගතේ. ඒ නිසා ඊළඟ තප්පරේ වෙන්නේ මොනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. දැන් අපි කාලය දන්නවා. අතීතය දන්නවා, වර්තමානය දන්නවා, අනාගතය දන්නවා. කවුද දන්නේ? තව ටිකක් ඉස්සරහට එළියට බහලා යනකොට ඕගොල්ලෝ ආපු බස් එක නෙමෙයි බස් එකේ හුලං කියලා වෙන බස් එකක් ඒවයිද කියලා. දන්නේ නැහැ. කිසි දෙයක් අපි දන්නේ නැහැ. දැන් ඔබ කුණාටුවක් මැද්දෙන් ගිහිල්ලා මැද්දෙන් ගිහිල්ලා අමාරුකම් මැද්දෙන් ගිහිල්ලා ඉන් එළියට එන විට ඇතුළට ගිය ඔබ නොව වෙනස් වූ කෙනෙක් ලෙස එළියට පැමිණෙන්නේ. ඔබ ඇතුළට ගියා නම් මොකක් හරි මැද්දෙන් ගියා නම් මේ දෙවියන් වහන්සේගේ දරුවන්ට වෙන කාටවත් නෙමෙයි. ඔබ යනවා නම් දැන් අද මේ වෙනකොට කුණාටුවක් මැද්දෙන් ඒකෙන් ඔබ එළියට එන්නේ ගිය මනුස්සයා නෙමෙයි. කුණාටුව දෙවියන් වහන්සේ එව්වනම් වැරදිලා හරි කුණාටුවක් නැත්නම් ඔබම කුණාටුවක් දාගත්තා නම් ඒකත් දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ ඔබ වෙනස් පුද්ගලෙක් හැටියට එළියට ගේ. ඔබ දන්නවා මේ සුරංගනා කතා තියෙනවා නේ. සුරංගනා කතා ඔන්න ගෙම්බෙක් ඉන්නවා නේද? කුමාරියෙක් ඉන්නවා. කුමාරි මොනවද කරන්නේ? ගෙම්බව බොහොම අමාරුවෙන් ඉඹිනවා. ඉඹම කුමාරයෙක් වෙනවා. කරත් එක මේ දෙන්නම ඉඳනවා. පිටත්තට යනකොට අන්තිමට දානවා චිත්‍රපටි අවසානයි they lived happily ever after කියලා. එමනේ කියන්නේ කියලා තියෙන්නේ නැද්ද? ඔවුන් මෙතෙන් පටන් අවසානයේ දක්වා බොහොම සතුටින් ජීවත් වුණා කියලා. ළඟින් ඉන්නකට කියන්නේ ඒව තියන්නේ සුරංගනා කතාවල විතරයි කියලා. ඔබ කසාද බැඳලා අද ඔබ මෙතන ඉන්නවනම් ඔබගේ විවාහය ඇතුළේ ප්‍රශ්න තියෙනවා නම් කිසි තඹයකට බය වෙන්න එපා. මම මේ කතා කරන්නේ ලෝක හෙල්ලෙන જાතිව නෙමෙයි. එහෙම මෙන් ඔය කොසු අනම්මනම් බාල්දි තියෙනවා නම් ඒවා සාමාන්‍යයි මේ ලෝකේ. අනිවාර්යයෙන්ම සාමාන්‍යයි. මොකද කවුරුත් නැහැ. කොහෙවත් පවුල් නැහැ. Facebook තියෙනවා. Facebook එකේ ඉන්නවා. ඔබ දකින පින්තූරේ නෙමෙයි ඇතුළේ තියෙන්නේ. මොකද හේතුව ඔබ දකින පින්තූරේ බොරු. ඔබ දන්නේ මේ ළඟදී සමීක්ෂණයක් කරලා අරක්කු වලට ඇබ්බැහි වෙන එක, සිගරට් වල ඇබ්බැහි වෙන එක, ඔය එක එක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන ඒ ශ්‍රාවයම නැත්නම් ඒ හෝමෝනම නිපද වෙනවලු Facebook වලට මොනවාද සෝෂල් මීඩියා නැත්නම් මොකට හරි ඇඩික්ට් වෙච්ච අය නැත්නම් ඒකට ඇබ්බැහි වෙච්ච අයගේ ශරීර තුල කියලා. ඒ හෝමෝන නිපදනවා කියලා. ඒක බලන්න. Facebook බලන්න. දැන් ඔබගේ ගෙදර පොඩි වලියක් ගියා කියලා නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ගියා කියලා. නෝනයි මහත්තයා අතර ආරවුලක් වුණා කියලා. ඒක මේ ලෝකේ සාමාන්‍යයි. ඒක අසාමාන්‍යයි නෙමෙයි. සාමාන්‍යයි. මිනිස්සු දෙන්නේ තුන්දෙනෙක් කලබල කරගන්නවා කියන්නේ මොනවද? සාමාන්‍යයි. එළි කලබල කරගන්නේ නැද්ද? කලබල කරගන්නවා. මගේ දෙයියනේ අතරන් කලබල කරනවා. කොයි කාලේ ඉඳලා කලබල කරගන්නවද? ආදම්ගේ ඉඳලා අද වෙනකල් කලබල කරගන්නවා. හෙට කලබල කරගන්නේ නැද්ද? හෙට කලබල කරගන්නේ නැද්ද? කරනවාමයි. හරි. කුණාටු වෙන්න තුවාල ඉදිරියට ගෙන යාමට නෙමෙයි. කුණාටු ඇතුලේ ඔබට තුවාල වුණා නම් ඒවා ඉදිරියට ගෙනියන්න ඕනේ නැහැ. තුවාල කියලා හස් ගන්න ඔබ හූරගත දේවල්. ඒවා වේලිලා හරි ගැස්සෙන්න ඕනේ. කරුණා කරලා අතීතයේ හිරකාරයෙක් වෙන්න එපා. කරුණා කරලා අතීතයේ හිරකාරයෙක් කියලා හස් ගන්න ඔබට වෙච්ච දේවල් මත අයියෝ මට මෙහෙම වෙලා අයියෝ මට මෙහෙම වෙලා අයියෝ මට මෙහෙම වෙලා. ඔබ මොන හරි තීරණයක් ගන්න යනකොට හැමදාම මේක පස්සෙන් එනවා. හැමදාම මේක පස්සෙන් එනවා. මං ඔබගෙන් අහන්න. ඔබට වෙලා තියෙන දේ ඔබට විතරද වෙලා තියෙන්නේ? අපේ ප්‍රශ්නේ එකයි. පාරේ යනවා වාහනයක ඇතුලේ බල්ලෙක්. බල්ලා
කන්නඩියෙන් එළියට දාගෙන නේද? දිවත් එළියට දාගෙන පාර යනකොට බලනවා. හප්පා ඒ බල්ලට තියෙන සැප කියලා. ඒ බල්ලා කොයි වෙලාවද කියලා බලන් ඉන්නේ කාර් එකෙන් එළිය පැනලා දුවන්නේ. දඩාවත යන. මොකද බල්ලෝ ඉන්නේ දඩාවත යන. බල්ලා තමයි දන්නේ කාර් එක ඇතුලේ විඳින දුක. නමුත් ඔබ වුණාද කන්නේ අයියෝ බල්ලාට තියෙන සැපවත් අපිට නැහැ නේ කියලා. ඔබට වෙච්ච දේවල් වුණා. ඔබට වඩා වෙන දේවල් වෙන අයට වුණා. අපේ ප්‍රශ්නේ තියෙන මොකක්ද දන්නවද? අපි සංසන්දනය කරන්නේ ඔය ඇතුළේ යන බල්ලයි බල්ලා වරන් යන අයිතිකාරයන්ත් එක්කයි. කවදාවත් එළියට බහලා ගිහලා මිනිහෙක් එක්ක කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. කතා කරුවොත් තව කතන්දර. මොනවද ඔබ කරන්නේ? ඔබ ගිහිල්ලා මිනිස්සෙක්ව හම්බෙලා ඒ මිනිස්සෙක් දුක බෙදාගත්තා නම් ඔබ දන්නවා. හප්පා මං කොයි වගේ තැනකද ඉන්නේ කියලා. මං දෙපාරක් තුන් පාරක් ගෙල් දෙනවා. ඔබේ අපාය තව කෙනෙකුගේ ස්වර්ගය. ඔබ ඩුබායි ආපක වරද්දගෙන අයියෝ අපරාධේ ඩුබායි පුදුම අමාරුයි එකක ඉන්නවනේ මේ නේ. සමහර දේවල් මේකුණා ලංකාවේ ඉන්න කෙනෙක් කියන්නේ කොහෙද ඩුබායිද ඉන්නේ? අපිවත් ගන්න බැරි. ලංකාවට ගිය වෙලාවේ මගේ අතේ ලේබර් කාඩ් එක තියෙනවා. පොලිස් කාර්යයක් ඕක දැකලා ලයිසන් එකත් එක්ක ওই දෙකම එකට ගිය වෙලාවේ ලංකාවේ ඇහුවා මේ ඔයා වැඩ කරන්නේ මිනිස්ටර් ඔෆ් ලේබර්ද කියලා. මොකද ඒකේ MOL කියලා ලියලා තියෙනවා මිනිස්ටර් ඔෆ් ලේබර්. ඒ කියන්නේ ඔබට හම්බෙන ලේබර් කාඩ් එක ඉස්සර දැන් නැහැ ලේබර් කාඩ් එක පිටපස්සේ ගහලා තියෙනවා මතකද? MOL කියලා. ඒක දැකපුවම මේ මිනිස්සයා පොලිස් කාර්යය හිතුවේ මොනවා කියලාද? මං වැඩ කරන්නේ මිනිස්ටර් ඔෆ් ලේබර් කියලා. තිකෝ මේ මාවත් ගන්නකොයි මිනිස්ටර් එකේ වැඩට කියලා. අපිට ආරක්ෂාව දෙන්න බැරි නේ කියලා. බලන් ඉන්නේ හිඳලා මෙහෙට එන්න. නමුත් ඔබ ඉන්නේ අපායක් කියලා ඉතාලි. දැන් හිරගෙයි දොර ඇරලා තියෙනවා. හිරගේ දොර ඇරලා තියෙනවා. ඔබයි අතීතයේ මැත්තේ තාම අපි ඉන්නේ. මං ඔය නිතරම කියනවා. අලියා පැටියෙක් කාලේ. උගේ කකුල අල්ලා ඔය කොන්ක්‍රීට් කනුව ගැට ගහලා දානවා දංගලක් දාලා. අලියා පොඩි කාලේ මොනවද කරන්නේ? ඇදලා බලනවා. ඔබ දන්නවා අලි පැටවට ඉන්න බෑ එක තැන. ඒකනේ කියන්නේ. පොඩි ළමයින්ටයි අලින්ටයි ඉන්න බෑ කියලා එකට නේද? එක තැනක ඉන්න බෑ කියලා ඉතින් ඇදලා බලනවා. කකුල ලොක් වෙලා තියෙනවා. ඊට පස්සේ ලොකු වෙනකල්ම ඔය ඕක මනස තියෙනවා. දැන් මේක දාලා තියෙන ඇතෙක් වෙලා පොඩි හෙන්ඩුවක් තියාගත්ත පොඩි එකෙක් මිනිහෙකුත් එක්ක ඇවිල්ලා අනේ කඩේ තියෙන ලනි මුඩියක් අරගෙන අරුගේ කකුල ගැට ගහලා එහා පැත්තේ තියෙන ඔය මොකක් හරි කණුවක ගැට ගැහුවම මේ අලියට පුළුවන් ඇතාට පුළුවන් හොඬ ගාලා දාලා ගහත් ගලවගෙන දුවන්න ඕන දිහා. එකපාරක් ඇදලා බලනවා කකුල ලොක්. තීරණය කරනවා මේ අර දංගල තමයි කියලා. ඔබ හිතන් ඉන්න සමහර දේවල් ඔබගේ පවුලට වෙච්ච දේවල් ඔබගේ ජීවිතේට වෙච්ච දේවල් ඔබ ඒ තුවාල නිසා සමහර ඉදිරිය ගැන තීරණ ගන්න නැති වෙනවා. දැන් අද තීරණ කරන උන්වහන්සේ හිරගේ දොර ඇරලා තියෙනවා. මෝඩිය වගේ සමහර තීරණ වල පයින්න නෙමෙයි කියන්නේ. මං කියන්නේ විවාහය ගැන කියලා. මං කියන්නේ රැකියාව ගැන කියලා. ඔබ සමහර දේවල් නොකර ඉන්නවා ඔබට වෙච්ච තුවාල නිසා. මොකද ඒ කුණාටුවෙන් වෙච්ච තුවාල නිසා. සහ ඔබ ආපු අමාරුකම් නිසා ඔබේ පවුලේ අයගේ නිසා කතන්දර ගොඩක් හින්දා. දැන් ඔබට මතකද දන්නේ මිනිස්සු කියනවා තමයි මේ කුෂ්ඨ රෝගී සීමෝන් බයිබලේ හිටියා කුෂ්ඨ රෝගී සීමෝන් කියලා කෙනෙක්. මේ මිනිස්යාට කුෂ්ඨෙත් හොඳයි. යේසුස් වහන්සේගේ ගෝලියෝ යේසුස් වහන්සේට මතක් කරලා දුන්නේ මේ මොන සීමෝන් කියලා. කුෂ්ඨ රෝගී සීමෝන් කියලා. ඒ නිසා මිනිස්සු මොනවා හරි කියනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ මයි කෞශල්‍ය කොහෙද තැනක ගහගෙන දැක්කනම් ඕගොල්ලෝ දැක්කනම් කවුද මේ ජෝඩු ලස්සනට ඇදලා අවිල්ල ඉන්නවා කියලා. අයියෝට මතකද ගහගත්තේ? කාර් එක ගහගන්න. මොකද ඕගොල්ලෝ දන්න හේතුවට යනවම තමයි ආයේ. මොකද ඒක මනුස්ස ස්වභාවය. දැන් ඔබට සිදු වූ දේ මෙතන ඔබ ඉන්නවා. ඔබට වෙච්ච දේවල් වෙන අයට වුණා නම් ඒ අය මැරිච්ච තැන්වල ගසුත් ඇවිල්ලා ගස්වල මලුත් ඇවිල්ලා අලුත් මේක මල් වැටිලා ගෙඩිත් ඇවිල්ලා. හැබැයි ඔබ මේ සේරම මැද්දෙන් ගිහිල්ලා එළියට එන්න යන්නේ. මොකද වෙන අයට මේ දේ වුණා නම් එක්කෝ දමල ගහලා ගිහිල්ලා නැත්තම් පවුල නැති කරගෙන මොනවා කරගෙනද දන්නේ නැහැ. හැබැයි ඔබව දෙවියන් වහන්සේ කුණාටුවක් මැද්දෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. තවම ජීවිතුන් අතර ඔබ තියලා තියෙන්නේ. ඔබ ගැන දෙවියන් වහන්සේ සලස්මක් තියෙන නිසා. ඔබව තාම ඩුබයි වල තියලා තියෙන්නේ. මොනවා හරි සලස්මක් උන්වහන්සේට කරගන්න ඕන ඔබගේ ජීවිතෙන් සහ ඔබගේ ජීවිතේට කරන්න ඕන දේවල් මොනවා හරි සලස්මක් තියෙන නිසා තාම තියලා තියෙන්නේ. මැරෙන්න ගිය තැන්වල හිර වෙන්න ගිය තැන්වල ඔය ඔක්කොංගෙම බේරලා ඇවිල්ලා අරන් ඇවිල්ලා තියෙන්නේ. මොනවා හරි උන්වහන්සේට සලස්මක් තියෙන නිසා. නැත්තම් ඔබට වෙච්ච දේවල් ඔබගේ ජීවිතේ ඔබගේ අම්මා තාත්තා කරපු දේවල් ඔබගේ කුස ඇතුළත ඔබව නැති කරන්න ලෑස්ති කියලා. ඔබ දන්නවද? කවුද මේ කියන්නේ? ඒත් උන්වහන්සේ බේරගත්තා. බේරගත්තේ ඔබට විශේෂ සලස්මක් තියෙන නිසායි. ඔබේ අතීතයට ඔබේ වර්තමානය පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබේ අතීතයට ඔබේ වර්තමානය පාලනය කරන්න ඉඩ දෙන්න එපා.
ඔබගේ ජීවිතේ වෙච්ච දේවල් අයියෝ වැඩක් නෑ. ඕ හැමදාම ওই දේ තමයි හැමදාම ওই දේ තමයි. නෑ. කරුණා කරලා. තෝමස්ගේ ඇදහිල්ලෙන් ආබ්‍රහම්ගේ ආශිර්වාද ලබන්න බෑ. දැන් ඔබ මෙතන ඉන්නවා. ඔබ පල්ලි යනවා. දසෙන් කොටස් දානවා. නමස්කාරය මෙහෙවනවා. මාවල්ල ගන්නකො ප්‍රොජෙක්ට් එක දානවා. අරක කරනවා මේක කරනවා ඔක්කොම කරනවා ගන්නකො. ඔය මොනවා කරුවත් තෝමස්ගේ ඇදහිල්ලෙන් ආබ්‍රහම්ගේ ආශිර්වාද ලබන්න බෑ. තෝමස් දන්නවද? තෝමස් තමයි කියවනේ. ඇනලා බර්ණතුරු මං විශ්වාස කරන්නේ නැහැ කිව්වා. දැන් ඔබ තෝමස් කෙනෙක් වෙලා ඉඳගෙන ඉල්ලන්නේ මොනවද? ආබ්‍රහම්ගේ ආශිර්වාද. ස්වාමිනී මට අර කෝණේ මට මේ කෝණේ මාව පාවිච්චි කරන්න ස්වාමිනී මාව පාවිච්චි කරන්න මං මලුන් නැගිට්ටන්නම් කියලා. මලුන් නැගිට්ටන්න ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා තියෙනවා ඔලුවක කොමක් හරි හොඳ කරන්න පියවරක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා කරලා ඉන්න ඕනේ. ඒ නිසා තෝමස්ගේ ඇදහිල්ලෙන් ආබ්‍රහම්ගේ ආශිර්වාද ලබන්න බෑ. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේට ආබ්‍රහම් ඇදහිල්ලේ පියා වූයේ ඊසාක් ලැබු හින්දා නෙමෙයි. ඔබ හිතනවනේ ආබ්‍රහම්ට ඊසාක්ව ලැබෙන්නේ නැතුව ඉඳලා ඊසාක්ව ලැබිච්ච හින්දා තමයි මොනවා කියලාද ඔබ හිතන්නේ? ඊසාක්ව හම්බෙන්න දරුවෙක් නැතුව හිටියා. ඒ නිසා දරුවා හම්බුනම තමයි මොනවා වුනේ කියලා. ඔහු ඇදහිල්ලේ පියා වුනේ. නෑ. ඊසාක්ව හම්බුනෙන් පස්සේ දැන් දත කාලා අවුරුදු 25ක් ඉඳලා හම්බුණානේ. දැන් තමයි නියම සෝදිසි කිරීම. පරීක්ෂාව නෙමෙයි. ගිහිල්ලා පූජා කරන්න කිව්වා. දැන් හම්බ වෙච්ච එක පූජා කරන්න හරිම අමාරුයි. ඔබ හිතනද ඉස්සෙල්ලා බලන් ඉන්න ලේසි? බලන් ඉද්දී ආබ්‍රහම් සෑහෙන වතාවක් වරද්දගත්තා. බයිබල් විචාරකයෝ කියනවා ආබ්‍රහම්ගේ ඇදහිල්ල නඩත්තු කරන්න දෙවියන් වහන්සේ 9 වතාවක් දෙවියන් වහන්සේගේ පොරොන්දු ආබ්‍රහම්ට මතක් කරා කියලා. හැම වෙලාවකම ඇවිල්ලා මම මේ දේ කරන්න මම මේ දේ කරන්න යනවා කියලා. ඉතින් ආබ්‍රහම් ඇදහිල්ලේ පියා උනේ පුතා හම් වෙච්ච ඉඳ නෙමෙයි. පුතාව අරගෙන ගිහිල්ලා පූජා කරලා ආපහු ලබා ගත්තා ඉන්න. ගියේ පූජා කරන්නමයි. ඒක තමයි ගත්ත දෙවියන් වහන්සේ ඔහුට ධර්මිෂ්ඨකම කොට. ඔබ දෙවියන් වහන්සේ වැඩියෙන් අදහනවා නම් වැඩියෙන් විශ්වාස කරනවා නම් උන්වහන්සේ ඔබව පුදුම කරන්න යනවා. ඔබ කොච්චර විශ්වාස කරනවද? ඒ ප්‍රමාණයට උන්වහන්සේ ඔබ පුදුම කරන්න යනවා. ඒ කියන්නේ ඔබේ ඇදහිල්ල තමයි වැඩි වෙන්න ඕනේ. උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න. කොච්චර අමාරුකම් නැද්ද? උන්වහන්සේ විශ්වාස කරන්න. දැන් මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ අතර තියෙන බාධාව පාපය. මිනිස්සෙකුට දෙවියන් වහන්සේ අතර යන්න බැරි තියෙන එකම පාපය. බාධාව පාපය. දෙවියන් වහන්සේට මිනිස්සයා විතර එන්න බැරි තියෙන පාපෙද? කියමු බලන්න. එහෙනම් ඔය යොහන්නටේ ස්ත්‍රිය බේරෙන්නේ නැහැ. එක්කෙනෙක්වත් සුව වෙන්නෙත් නැහැ. ඇදහිල්ල. දෙවියන් වහන්සේට මිනිස්සයා විතර තියෙන එකම බාධාව ඇදහිල්ලක් නැතිකම. කොහොමද දන්නේ? යේසුස් වහන්සේ තමන්ගේ ගමට ගියා. උන්වහන්සේගේ හාස්කම් පාලනය වුණේ කාගේ ඇදහිල්ල මතද? ඒ රටේ මිනිස්සුන් මත. මං ආයෙකට කියන්නේ. යේසුස් වහන්සේ ගාවට කවුරු ඇවිල්ලා සුව වුණාම යේසුස් වහන්සේ කිව්වද? මගේ ආලේපය සුව කළා කියලා. කිව්වද? ඔය දන්නේ බයිබල් ස්ටඩි එකකින් ඔක්කොම ටික දන්නවා. කිව්වා නුඹේ ඇදහිල්ල තමයි සුව කළේ කියලා. යේසුස් වහන්සේ ගත්තේ නැහැ ක්‍රෙඩිට් එක. නේද? උන්වහන්සේ ගත්තේ නැහැ. උන්වහන්සේට තමයි මහිමේ. නමුත් මනුෂ්‍යයාට යමක් ලබන්න නම් පළවෙනියෙන් ඕනේ මොනවද? ඇදහිල්ල. උන්වහන්සේට ජාතියෙන් ප්‍රශ්නයක් වුණේ හැම වෙලාවෙම මෙහෙව්වේ ඇදහිල්ල විතරයි. විශ්වාස කරනවා. කවුරු හැටියටද? උන්වහන්සේ ගුරුරෙක් හැටියටද? නෑ ස්වාමින් වහන්සේ හැටියට. කුරුසේ මැරුණා වූ දෙවියන් වහන්සේ හැටියට. ඇදහිල්ල යනු උන්වහන්සේට කරන්න පුළුවන් බව පමණක් නොව උන්වහන්සේ ඔබ උදෙසා කරන බවත් විශ්වාස කරන්න. දැන් ඔබ කියනවා දෙවියන් වහන්සේට කරන්න මං අහන්න ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්ද? ආමෙන්. දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්ද? පුළුවන් ඇත්තටම පුළුවන්. අර කාරණා දෙක තුන බොරු කියන මිනිස්සෙක් නෙමෙයි අනම්මනම් ඒවා තියෙනවා. නමුත් උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. මම මෙහෙම කියන්නේ. ඔබ දන්නවා මේ පොළවේ ඉන්න ලොකුම සල්ලිකාරයා තමයි බිල් ගේට්ස්. ඔබ කියනවා බිල් ගේට්ස් සල්ලි තියෙනවා කියලා. ඔබ මොනවද කරන්නේ? බිල් ගේට්ස් ගැන කියනවා. දැන් ඔබට බිල් ගේට්ස්ගෙන් ඩොලර් 1000ක් ඉල්ල ගන්න ඕනකම තියෙනවා. දැන් ඔබ මොනවද කරන්නේ? බිල් ගේට්ස් සල්ලි තියෙනවා කියලා. බිල් ගේට්ස් ඩොලර් 1000ක් දෙයි. එහෙනම් මොනවද කරන්න ඕනේ?
ඉල්ලන්න ඕන. ඉස්සල්ලා උන්වහන්සේගේ ගති ගුණාංග කියන්නේ මොනවද? දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියි. උන්වහන්සේ මගේ අවශ්‍යතාවයත් උන්වහන්සේගේ මහිමේ ප්‍රකාරයට ඉෂ්ට කරනවා කියලා විතරක් කියන්නේ. අරක විතරක් කියලා නතර කරන්න එපා. ඔබ කරන්නේ දෙවියන් වහන්සේගේ ගති ගුණාංගයක් මොනවද කරන්නේ? විස්තර කරනවා. ඔව්. දෙවියන් වහන්සේ යාලා දකින්නවද? දකින්න. ඔබ දන්නවද දැන් ඔබ කියන ඔබගේ කාර් එකේ හුලං කවුරු එකේ කැරලා ඇරලා ගිහලා තිබ්බොත් කාර් එකේ දෙවියන් වහන්සේ දන්නවනේ මට යා එහෙම කියලා තිනවා මෙහා මෙහෙම කියලා තිනවා ඒක දෙවියන් වහන්සේ දන්නවනේ දන්නවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ දන්නවා ඔබ දන්නවද මෙතන ඉඳලා කිලෝමීටර් 4000ක් යහපැත්තේ ක්‍රිස්තියානි කරංග බෙල්ල කපලා මරනවා කියලා දෙවියන් වහන්සේ දන්නවද නැද්ද දන්නවා පේනවද නැද්ද පේනවා ඇහෙනවද නැද්ද ඇහෙනවා දැන් මොනවද එහෙනම් කරන්න අපි ඒ සෙනග ගැන යාඥා කරන්න ඕන ලෝකේ තියෙන ආණ්ඩුව ඒකට විරුද්ධව ක්‍රියාත්මක කරලා ඒ මිනිස්සුන්ව බේර ගන්නවා. ඉතින් යම් ක්‍රියාවක් තියෙනවා. උන්වහන්සේට පේනවා. ඔව් පේනවා. උන්වහන්සේට ඇහෙනවා. ඔව් උන්වහන්සේට බලය තියෙනවා. ඔව්. හැබැයි උන්වහන්සේගේ ගතිගුණ කිව්වා කියලා විතරක් වැඩේ වෙන්නේ නැහැ. උන්වහන්සේට කරන්න පුළුවන් විතරක් නෙමෙයි. ඒක ඔබේ දේත් කරනවා කියලා විශ්වාස කරන්න ඕනේ. ඒකයි ඇදහිල්ල කියලා කියන්නේ. නැතු කටින් කියලා හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේට සියල්ල කළාක මම ආපු ඉස්සලා ප්‍රශ්න සියල්ල දකිනවා. සමහරවිට ඔබගේ ජීවිතේ තියෙන හොඳම ආශිර්වාදය එන්නේ කොයි වෙලාවෙද? ඔබ අන්තිමම දුක් විඳින වෙලාවේ. නේද? සමහරවිට නෝන්ලට කියනවා මහත්තයලම නේ. මගේ ජීවිතේට දුක් විඳලා වෙච්ච හොඳම දේවා තමයි. එහෙම කියන්නේ. නේ ඔබගේ ජීවිතේ සමහර දේවල් ඔබ දන්නවා මේ ඉන්දියාවට ආවා මට මේ මිෂනරිවලගේ නම මතක නැහැ. ඒ යෝධයාට ඉස්සලම පළවෙනි ළමයා මැරුණා ඊට පස්සේ දෙවෙනි ළමයා මැරුණා තුන්වෙනි ළමයා මැරුණා තුන්වෙනි ළමයා වල්ලලා එන ගමන් නෝනාගේ ඔළුව අප්සෙට්ලා වතුරකට වැටලා මැරුණා. ඊට පස්සේ මේ මිනිස්සු අසනීප වුණා. විලියම් කේරි නේ. විලියම් කේරි. මේ විලියම් කේරි කිසි කෙනෙක්ව ගලව ගන්න හම්බුන්නේ නැහැ. ඔහුගේ මං නම හරියට කියලා මට තාම හරියට ෂුවර් එකක් නැහැ. ඔහු මැරෙන වෙලාව වෙනකොට ඉන්දියාවට තැපල් ක්‍රමේ, ස්පිරිතාල ක්‍රමේ, බයිබලයේ පරිවර්තනය කළ ඔක්කොම ටික කරා. ඔහුගේ මරණ දෙව් මෙහෙදි තමයි ආපු දේව පාස්ටර් කෙනෙක් කවුද ගැනුම් ලබන්න කැමති කොහොම එක්කෙනෙක් කියලා ගන්න ලැබෙයි. ඒ මනුස්සයාගේ සේවය ඒකයි. එක එක මනුස්සයට එක එක විදිහේ සේවාවන් තියෙනවා. ජීවිතේ අමාරුකම් මැද්දේ තමයි සමහර දේවල් හොඳින් කරන්නේ. දෙවියන් වහන්සේ ඔබට දෙන්නා වූ හීන ඔබගේ අතේ තියෙන සල්ලි මත ඔබගේ හැකියාවන් මත නෙමෙයි දෙන්නේ. ඔබගේ ඇදහිල්ල මත දෙන්නේ. දාවිත්ව ගොලායත්ව හම්බෙන්න තාත්තගේ අතේ යන්න සැලසුම් කර දෙවියන් වහන්සේගෙන් තාත්තා දුන්නා කේජු ටිකක් ගිහලා දෙන්න කියලා අයියලාට. යවුවේ නිකන් නෙමෙයි. මොකද මේට ඉස්සෙල්ලා සිංහවයි වලහවයි මරලා තිබුණ නිසා. ඔබ හා පැටියෙක්වත් මරලා නැත්තම් මම මේ කතා කරන්නේ සේවය පිළිබඳ හරි මොකක් හරි. ඒ නිසා කරුණා කරලා ගොලායත් මරන්න දඟලන්න එපා. ඉල්ලන්න හාවෙක්ව මරන්න chance එක දෙන්න කියලා. ඊට පස්සේ ඊළඟට යන්න. ඊට පස්සේ ඊළඟට යන්න. හරි? අනාගත ගැන බයෙන් ඔබ වර්තමානයේ තියෙන ප්‍රීතිය නැති කරගන්න එපා. කරුණා කරලා. මම දැන් මෙතනින් කියලා යන්න පුළුවන් ඔබට. නමුත් ඔබ එළියට බහිද්දී මෙතනින් එළියට යද්දී එක ටෙලිෆෝන් කෝල් මිස් කෝල් එකයි ඕනේ ලංකාවේ. අම්මෝ සල්ලිල්ලක් දන්නේ නැහැ කියලා. සල්ලි ඉවරලා තියෙන නිසා මිස් කෝල් එකක් ගන්න. දැන් මෙතන ඉන්න ඔබ සමහර අය ඔබ චන්දි වගේ ගැනුම් ලැබු දවසේ දෙවියන් වහන්සේ කාට කියලා අඬලා කිව්වා ස්වාමිනේ මං කැමතියි ඔබ වහන්සේගෙන් මැරෙන්න මං කැමතියි අරක් කරන්න මේක කරන්න ඒක කරන්න කියලා. දැන් උන්වහන්සේ ඔබ බ්ලෙන්ඩර් එකකට දාලා බ්ලෙන්ඩ් කරනවා. ආයේ මොනවද කියන්නේ සකපෝරු දාලා කරකවන ඔබ. දැන් අහනවා ස්වාමිනේ ඔබ වහන්සේ මොනවද මට කරන්නේ කැලි හැලිලා තියෙන ස්වාමිනේ මගේ ජීවිතේ ගන්න දෙයක් නැහැ ඔක්කොම මෙවල. ඔබට මතක නැහැ ඔබ කරපු යාඥාවන් ඔබගේ ජීවිතය ගැන. උන්වහන්සේ ඒ දේවල් දෙන්න ඔබ ලෑස්ති කරගෙන ඉන්න. ඒකයි සමහර දේවල් මැද්දෙන් ඔබ යන්නේ. ඔබ හිතනද කවදාවත් මිනිස්සු වූ තේරුම් ගන්න. මෙතන ඉන්නවද ස්වාම පුරුෂ ඔබට කතස් ඔබ කසාද බැඳලා ඉන්නේ චුට්ටක් අතසන්න. ස්වාම පුරුෂ ඔක්කොම ස්වාම පුරුෂ. ඔබගේ නෝනව සම්පූර්ණයෙන් තේරුම් ගත්ත කෙනෙක් අතසන්න වань. ඔබගේ නෝනව තේරුම් ගත්ත කෙනෙක්. හරි. දැන් කාන්තා පාර්ශවයෙන් වැඩි මං අහන්නම් ඔබේ ස්වාමි පුරුෂව තේරුම් ගත්ත භාර්යාවක් ඉන්නවනම් පොඩ්ඩක් අතස්මන මේක නම් මේ වගේ කියලා. වෙන එක්කෙනෙක් බලෙන් අත උස්සනවා තව එක්කෙනෙක්. නෑ. ඔබ හිතනද ඔබේ අම්මා තාත්තා ඔබ තේරුම් ගත්තා කියලා? නෑ. ඔක්කොම ඉස්සලා ඔබගේ දරුවන්ව තේරුම් ගත්තද? කවදාවත් නෑ. දෙවියන් වහන්සේ මොනවද හේතුවකට අපිට ඔය තේරුම් ගැනීම දීලා නෑ. තේරුම් ගැනීම දීලා නෑ. ඒ නිසා තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා.
අයියෝ මට යව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ තමයි. ඔබ සමහර වෙලාවට යම් කෙනෙකුට ස්වාම පුරුෂයා කියමුකෝ. ස්වාම පුරුෂයා ඔබ නෝන ආසයි පීට්සා කියමුකෝ. ඔන්න පීට්සා අරන් එනවා කෑල්ල පීට්සා අරන් එනවා ගෙදර. නෝන එක දවසකට සන්තෝෂ වෙනවා. ඒ පීට්සා එකම ඒ කඩෙන්ම ඒ පීට්සා එකම අරන් ඇවිල්ලා දුන්නම එදාට කියනවා මේක හරියන්නේ නැහැ කියලා. නේද? මොකද හේතුව මනුෂ්‍යයන් විවිධාකාරයෙන් වෙනස් වෙනවා. ඔබට මතකද මේ තාත්තා කෙනෙක් ගියා පුතෙක් එක්ක කොටුලෙක් ගන්න. කතාන්ත දන්නවද නැහැ? එක තාත්තා කෙනෙක් පොඩි පුතෙක් එක්ක කවලා ගියා කොටුලුවෙක් ගන්න. මේ ගමේ ඉඳලා තව ගමකට. ගිහිල්ලා ඉතින් සල්ලි ටික කව කළ බොමරෙන් කොටුලුවක් අරගෙන කොටුලුව ගැට ගහලා දැන් තාත්තයි පුතයි ලණුවෙන් අල්ලගෙන එනවා. එද්දි අර ගමේ මිනිස්සු කිව්වා අයියෝ අතරම බූරුවෙක් මුන් වගේ බූරුව දෙන්නෙක් අර කොටුලුව තනියම යනවා මේ පොඩි එකා පයින් යනවා කියලා. තාත්තා කල්පනා කරලා ටක් ගාලා උස්සලා බූරුවගේ පිටේ තිබ්බා. තියලා මොනවද කරේ දැන් ඔන්න තාත්තා යනවා. යද්දි තව කට්ටියක් මගදී දැන් කිව්වා අයියෝ අර කොල්ල බලන්න මේ වයසක මිනිස්සුව පයින් යවනවා. කොල්ලා මේ පයින් යන්න බලන උදේට කොල්ලව යවනවා බූරුවගේ පිටේ කියලා. තාත්තා කල්පනා කළා ඕකේ කමන්නේ නැහැ කියලා පුතාම බස්ස තාත්තා නැග්ගා. තාත්තා නැග්ගලා මග යනකොට ගියා මොනවද? අයියෝ අර වයසක මිනිහා බූරුවගේ පිටේ යනවා අර කොල්ලව පයින් පව් ඇරලා කියලා. පස්සේ ආයි මගදී තීරණය කරා මොනවද? කොට්ලව තනියම හරනවා මේගොල්ලෝ දෙන්න පයින් යනවා. ආයි මගදී කට්ටියක් කිව්වා මොනවද? මේ වගේ බූරුව දෙන්නෙක් අයියෝ පව් වෙලා මේ කවුද මිනිස්සු දෙන්නම පයින් යනවා බූරුවත් ඔහේ යනවා කියලා. බැරිම තරම් මේ දෙන්නම එක්කවලා නැග්ගා බූරුවගේ පිටේ. නැග්ගම කෝ අයියෝ අර සත්ව හිංසක කට්ටිය. අර සතා මැරෙන්න යනවා මුන් දෙන්නම මේකට වදලෙනවා කියලා. බැරිම තරම් මේ දෙන්නම බහැලා බූරුව තියාගත්ත කරේ. මගදී මිනිස්සු කිව්වා මුන් වගේ බූරුව දෙන්නෙක්. ඒ නිසා ඔබ ඕනම ඔප්ෂන් එකක් කරකවලා බලන්න මොනවා කෙරුවත් මොනවා හරි කරන්න. ඔබ දන්නවද සාර්ථක විවාහයේ රහස මොකක්ද කියලා? සාර්ථක විවාහයක රහස. දන්නේ නැනේ. එක්තරා එක්තරා වයසක ජෝඩුවක් ගොඩක් සල්ලි තියෙන එංගලන්තේ පැත්තේ මේ ජෝඩුව මේගොල්ලෝ මොනවද කරේ අවුරුදු 50 මම හිතන්නේ ඩයමන්ඩ් ජුබිලිනේ පස් කියන්නේ ඩයමන්ඩ් ජුබිලිනේ 50 ඩයමන්ඩ් ජුබිලි පාටියක් දුන්නා. ඉතින් මෙතන බලු කොල්ලෝ జాතියක් හිටියා අපි වගේ එක මොන හරි නරක වැඩ කරන කොල්ලෝ සෙට් එකක් හිටියා. ඉතින් මේ සීයා වල්ලගෙන ඉස්සරහා මයික් එකට ගෙනල්ලා ඇහුවා මේ සීයේ අවුරුදු 50ක් වාගේ ඔබ දන්නවා එංගලන්ත වගේ රටවල විවාහය දෙපැත්තට යනවා ඉක්මනට. ඉතින් මේ ඔබ අවුරුදු 50ක් කොහොමද මේ කසාදය කරගෙන ගියේ අපිට රහස කියලා දෙන්න බඳින්න ඉස්සලා කියලා. ඉතින් සීයා එක අතක වයින් විදුරකුත් තියාගෙන මේ අතේ මයික් එකක් තියාගෙන කිව්වා කොල්ලෝ දැන් අවුරුදු 50කට ඉස්සලා මම කසාද බැඳලා හනිමුන් ගිය වෙලාවේ ඔය ආච්චි මගේ නෝනා අපි දෙන්නම හැන්දෑවක අස්සෙ දෙන්නෙක්ගේ පිටේ කන්දක් පැත්තට ඇවිදගෙන ගියා. අස්ස දෙන්නගේ පිටේ ගියා. ඉතින් යන වෙලාවේ ආච්චිගේ අස්සයා ටිකක් කලබලකාරී අස්සේ කොමාරි ආච්චිව පළවෙනි වතාව දැම්මා අස්සගේ පිටෙන් බිම. මට ඇහුණා අස්සයට කියනවා පළවෙනි chance එක කියලා. ආයෙ චුට්ටක් දුරට අස්සයව කොහොමද මේචල් කරගෙන ආයෙ ඉස්සරහට යනකොට ආයෙත් වැට්ටුවා මනමාලිව මෙයාට තරහ ගියක්වත් දෙවෙනි chance එක කියලා. අස්සයට. දැන් අරයා වෙන මහත්තයා යනවා වෙන අස්සගේ පිටේ නෝනා යනවා වෙන අස්සගේ පිටේ. මගදී තුන්වෙනි වතාවටත් මනමාලිව දැම්මා අස්සයා බිම. ගවුම ඇතුළේ තියලා ගත්ත පිස්තෝලයක් අරගෙන වෙඩි තිබ්බා අස්සයාගේ ඔළුවට තියලා මැරුවා. මරලා මහත්තයා සද්ද නැහැ නෝනව මේ අස්සයාගේම පිටේ තියාගෙන දැන් මගදී ගේනවා. එද්දි දෙන්න වැඩිය දැන් කලබල වෙලානේ තියෙන්නේ. ඔබ දන්නවා කසාද බැඳපුවා දන්නවා නෝනට කලබල වෙලා තියෙනවා නම් මහත්තයා කටවා ගන්න එක තමයි හොඳම වැඩි. ඉතින් මගදී නිකමට හිතුණා අයියෝ පවුම් ලක්ෂ ගණක් වටන අස්සෙක් නේද? අයියෝ මැරුවේ කියලා. නෝන හැරලා කිව්වා පළවෙනි chance එක කියලා. කිව්වා පුතේ එදා ඉඳලා මම තාම දෙවෙනි chance එක නම් මෙයාගෙන් අහලා නැහැ. ඒක තමයි අවුරුදු 50ක රහස කියලා. ඉතින් ඒ නිසා පවුල් ලේසි නෑ. තව කතා තියෙන වෙලාව නෑ. කවදාවත් කාටවත් තේරුම් ගන්න බෑ. මොකද දැන් මම කිව්වොත් මනෝජ් ඉන්නවා කියලා කැමරා එකේ
ඔබට පේන්නේ නැහැ. මොකද මගේ දෘෂ්ටි කෝණයට තමයි පේන්නේ මනෝජ් ඉන්නවා කියලා කැමරාවේ. මොකද ඔබ හැරිලා බලන්න. ඔබ හැරිලා බැලලා කිව්වොත් කාරිය රෝල් අප් එකක් තියනවා කියලා. මොකද මගේ දර්ශනය නෙමෙයි ඔබට තියෙන්නේ. ඒ නිසා ඔබට දෙවියන් වහන්සේ දුන්නු දර්ශනය වෙනස්. ඔබට දුන්නු දර්ශනය වෙන කෙනාගෙන් වෙනස්. ඒ නිසා ඔබට තියෙන දේ තේරෙන්නේ නැහැ වෙන අයට. දෘෂ්ටි කෝණය. මට පේන්නේ මේ පැත්ත. මට පිටිපස්ස පේන්නේ නැහැ. ඔබට මේ පිටිපස්ස පේන්නේ. ඒ නිසා අපිට තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඔබට පාලනය කරන්න බැරි වාතාවරණ තියෙනවා නම් පාලනය කරන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ අතට බාර දෙන්න. මිනිස්සු මාරු කරන්න ඔබට පුළුවන්. බෑ. මාරු කරන්න පුළුවන් එකම දේ මොනවද කියන බං? ඔබට ඔබව මාරු කරගන්න එක විතරයි. ඒ නිසා ආමාරු වාතාවරණයක් ඉන්නවා නම් වෙනස් කරන්න බැරි නම් ඒ ගැන යාඥා කරන්න, ඒ ගැන විශ්වාස කරන්න. දෙවියන් වහන්සේට මාරු කරන්න පුළුවන් කියලා. මං ඉස්සෙල්ලා කිව්වනේ. ඔබට කරන්න බැරි දේවල් ගැන වද වෙන්න එපා. නමුත් දෙවියන් වහන්සේට ඔබ තුලින් කරන්න පුළුවන් දේවල් ගැන ලෑස්ති වෙන්න. ඒ ගැන විශ්වාස කරන්න. මොනවද දෙවියන් වහන්සේට පුළුවන් ඔබ තුලින් කරන්න කියලා. ඒකට ලෑස්ති වෙන්න. දෙවියන් වහන්සේට ඔබ අමුතු වෙලා නෙමෙයි. තාම උන්වහන්සේගේ වෙලාව වෙවිලා නැහැ. ඔබ කියනවා මෙතන ඉගෙන අයියෝ ඔබ මට මේක කරලා නැහැ ස්වාමිනේ ඔබ මට මේක කරලා නැහැ කියලා. නෑ නෑ. තාම වෙලාව වෙවිලා නැහැ. මොකද උන්වහන්සේ සියල්ල යහපත පිණිස කරනවා. යහපත පිණිස සියල්ල මේකට උන්වහන්සේ ක්‍රියාත්මක කරනවා. සමහරట్లాට ඔබගේ හාස්කම ප්‍රමාද. උන්වහන්සේ මෙච්චර දුරක් ගෙනාවේ හොඳම දේ දෙන්න අත්තර යන්න නෙමෙයි. උන්වහන්සේ කවදාවත් ප්‍රමාද නැහැ. උන්වහන්සේ නියම වෙලාවට එනවා. කසාද බැන්දම පරක් වෙලා හරි කමන්නේ මම ඒක ඉස්සලා අල්ලපු හින්දා පරක් වෙලා හරි කසාද බැන්දම දැනගati. හප්පා ඒකව බැන්දනම් මං ඉවරයි. මේක තමයි හරියන එක කියලා. හැබැයි ඉඳලා හිටලා නෝන්ලා මහත්තයාට නෝන්ලා කියනවා අර දොස්තරු බැඳගත්තා නම් හරිනේ අපරාධ කියලා. නමුත් දන්නවා හිත ඇතුලෙන් මෙයා තමයි හරි කෙනා කියලා. හරි වෙලාවට එනවා. ප්‍රමාද නම් වැරදිලා හරි ඔබ ඉල්ලන දේ මොනවට හරි ප්‍රමාද නම් දෙවියන් වහන්සේ ඔබ පුදුම කරන්න ඔබ හිතපු දේට වඩා වැඩි දෙයකට ලෑස්ති වෙනවා. ඒක ලැබුණම තමයි ඔබ දන්නේ හප්පා මේක දෙන්න තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ කියලා. ඒ නිසා බය නැතුව ඉන්න. කලබල නොවී ඉන්න. සනස්පක් තියෙනවා. වැරදිලා හරි ඔබෙන් උන්වහන්සේ රිදී ගත්තා නම් ඔබෙන් රිදී ගත්තා නම් උන්වහන්සේ රන් දෙනවා. වැරදිලා හරි ඔබෙන් උන්වහන්සේ රන් ගත්තා නම් උන්වහන්සේ දියමන්ති දෙනවා. වැරදිලා හරි උන්වහන්සේ දියමන්තිත් ගත්තා නම් ටයිටේනියම් දෙනවා. තව මම දන්නේ නම් ලිස්ට් එකක් තිබ්බා 9ක් තියනවලු රත්තරන් වලට වඩා වැඩි මූලද්‍රව්‍ය. ගණන් වැඩි. මං ලියන්න හදලා මං ලිව්වේ නැහැ. දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ ඔබ ඉන්න තත්ත්වයට වඩා ශක්තිමත්. ඔබ හිතන් ඉන්නවා අයියෝ මං දුර්වලයි. මේකෙන් මට යන්න බෑ. මේකෙන් මට යන්න බෑ කියලා. නැහැ. ඔබගේ අතුලාන්තේ මීට වඩා ශක්තියක් උන්වහන්සේ දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මාගේ අතීතේවත් වර්තමානයේ වාතාවරණයට අනාගතය ඇති බියෙන්වත් නොව ඔබ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වීමට කරුණාව දෙන්න. ඉතිහාසයේ වෙච්ච දේවල් නිසා ඒවට දෙන්න එපා ඉතින්. ඉතිහාස විදිහට තියන්න. වර්තමානයට මුහුණ දෙන්න. හැබැයි අනාගතයේ දුර තියනවා දැකගෙන ඒක අර අපි කියන්නේ මුද හත් ගව්වක් තියාගෙන ස්විමින් කිට් එක දානවා කියලා. නේද? එච්චර එහෙ තියාගෙන දඟලන්න එපා. වෙලා වෙනකල් ඉන්න. සමහර දේවල් ගැන වෙලා වෙනකල් ඉන්න. වැරදිලාද තියෙන්නේ? වැරදිලා තියෙන්නේ. පිළිගන්න. වැරදුනා. අනාගතද ඔව් අනාගත්තා. ගිහිල්ලා කියන්නේ ස්වාමිනේ මම වරද්දගත්තා. මං අහන්නම් ඔබ ඉන්න වාතාවරණේ ඉන්නේ ඔබ විතරද කියන්න බෑ පුළුවන්. ඔබ විතරද ඉන්නේ? අයියෝ නෑ. ළඟින් එකක් කියන්නේ මගේ බෝට්ටුවේ ලොට් එකක් ඉන්නවා කියලා කියන්නේ. දෙවියන් වහන්සේ ඔබේ අතීතයට මේ ඒ වෛශ්‍ය ස්ත්‍රිය ඇගේ රස්සාව කූඩාරමක් ගහගෙන මේ දේ කරන එක තමයි. ඇගේ අතීතයට වඩා ඇගේ වර්තමානයට වඩා ඇගේ අනාගතයට වඩා උන්වහන්සේ විශාලයි. ඔබේ අතීතයට වඩා ඔබේ වර්තමානයට වඩා ඔබේ අනාගත මේ මිනිස්සු එළියට ආවේ කොහොමද දන්නවද? මම මේකගේ ගෙට එහා පැත්තෙන් මම දානවා ප්ලාස්ටික් කම්පැනියක් කියලා. අනවශ්‍ය තරඟ වලට වැටිලා. ඔබ සමහරවල්ලාට ඩුබයි ඇවිල්ලා තියෙනවා. අල්ලපු ගෙදර එක්කන පියානෝ එකක් ගත්තේ. අල්ලපු ගෙදර එකක් කාර් එකක් ගත්තේ. අල්ලපු ගෙදර එක්කනත් එක තරඟට වැටලා තමයි අනවශ්‍ය. ඒ තරඟේ මොලේ මේක වැඩ. ඔබ දැක්කනේ. අපිට තමයි නේද KFC එකටවත් යන්න බැරි. කියලා. ඔය මත නෙමෙයි ඔබේ ජීවිතේ තියෙන්නේ. ඔය මත නෙමෙයි ඔබේ ජීවිතේ. අනවශ්‍ය තරඟ වලට අහු වෙන්න එපා. අනාගතය අනාගත සුස්වාංශයන් කියනවා වරද්දගත්ත නැති කෙනෙක් පළමු WhatsApp එක දමාවා කියලා. WhatsApp උත් ෂුවර් නෑ.
මේ ඊයේ පෙරේදා මමයි සුපුනුයි අමිතයි දැක්කා. සුපුන් ටයිප් කරනවා පේනවා. සුපුන් මැසේජ් එකක් කියලා මට ඇවිල්ලා නැහැ. ටයිප් කරනවා පේනවා. සුපුන් ටයිපින් කියලා පේනවා මෙහෙන්නේ නැහැ. ඔබට කවුරු හරි කිව්වොත් WhatsApp එක ආවේ නැහැ කියලා. ඔබ ඉස්සෙල්ලා හිතන්නේ මොනවද දන්නවද? මේක බොරු කියන්නේ. මොකද ගිහිල්ලා නිල් පාටත් වෙලා. ඔබ හිතනද WhatsApp server එක ඔබට නිකන් දෙන හින්දා ඔය ඔක්කොම කියන විදිහටම මේන්ටේන් කරනවා කියලා? අයියෝ නෑ. SMS ඔබ හිතන්නේ ඔය කියන ඔක්කොම SMS යනවා කියලා? නෑ. යන්න නැති වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සු කිව්වොත් හරි WhatsApp එක ආවේ නැහැ කියලා. හොඳ වෙලාවට අපි ෆෝන් දෙක එක ළඟ තියලා බැලුවා. නැත්තම් මම විශ්වාස කරන්නෙත් නෑ සුපුන් නෙවුවා කියලා. සුපුන් විශ්වාස කරන්නෙත් නෑ මම එක බැලුවේ නෑ කියලා. මේ ළඟ තියලා ගහද්දි. ඒකෙන් තමයි දැනගත්තේ WhatsApp වලත් බග් එකක් තියෙනවා කියලා. ඉතින් සමහර දේවල් සමහර ටෙක්නිකල් ප්‍රශ්න තියෙනවා. නමුත් මොනවද තේරුම් ගන්න? ඊට එහා යන මනුෂ්‍ය ප්‍රේමයෙන් මනුෂ්‍යයන් දැන් මොනවද ඔබ කරන්න යන්නේ? ඔබේ අනාගතය. ඔබගේ හීන නැති වෙලා නා. ඔබ හීනයක් එක්ක ඩුබයි වලට ආවා. නැත්තම් රටවල් ගාන ගියා. ඒ හීන නැති වෙලා තියෙන්නේ. ඔබ ඒ හීනය ගන්න ගිහිල්ලා තව අයගේ හීන නැති වෙලා. ඇයි දෙවියන් වහන්සේගේ හීනයක් ඉල්ල ගන්න නැත්තේ? ස්වාමිනී මට සදාකාලික දෙයක් දෙන්න. ඔබ ජීවිතේ වරද්දගෙන නැති රටවල් ගාන ගිහිල්ලා දැන් තුවාල වෙලා ඒ තුවාල නිසා සමහර තීරණ ගන්න නැහැ. බයයි. ජීවිතේ ගන්න තියෙන සාමාන්‍ය තීරණ ගන්නෙ නැහැ. ඇයි ඒ තුවාල නිසා අර අලිය වගේ ගැට ගහලා. ඇද්දොව්වයි මොකක්ද අර හෙන්ඩුවනේ හෙන්ඩුවයි කණුවයි ඔක්කොම ගලවන් ගියා. යන ගමන් බස් එකකට පයින් පාරක් දීගෙන ගියා. නමුත් හිතන් ඉන්නේ යන්න බෑ කියලා. ඔබ වල්ලා ගැට ගහගෙන. අද ඒ ස්ත්‍රිය නිදහස් වුණා වගේ. ඔබ මොකද උන්වහන්සේ නිදහස් කරනවා නම් ඔබ සැබවින් නිදහස් වෙනවා. කාරණය ඔබ අතීතේ නිදහස් වෙන්න ඕන. ඔබ ඇත්තටම වර්තමානයේ නිදහස් වෙන්නත් ඕන. ඔබ අනාගතේ නිදහස් වෙන්නත් ඕන. දැන් ඔබ කියනවා නම් මෙතන ඉඳගෙන මගේ වයස ගිහිල්ලා තියෙන්නේ. මට මේක අයියෝ නෑ. ඊට වඩා ලොකු දේවල් වයසකට ගිහිල්ලා කරන්න පුළුවන් අය. මේ ලංකාවේ තමයි ওই ප්‍රශ්න තියෙන සමහර දේවල්. මොකද අපේ ලංකාවේ සමාජය නිසා. අපි ඔක්කොම ඉන්න තැනින් නැගිටිනවා. නැගිටලා ඇයි? අපේ ජීවිතය. සහෝදර චන්ද්‍රය නේද පොඩ්ඩක් ඉස්සරහට ඉස්සලා කියපු ගීතිකාව නියමයි. සහෝදර චන්ද්‍රය ඉන්නවනේ. මයික් එකක් අරගෙන ගීතිකා කන්න ඉන්න කවුරු හරි කමක් නැහැ. ඔබ කියනද ස්වාමී මට සමහර වෙලාවට ඔබේ ජීවිතේ ඔබ ඒ තත්තර වැටලම නැහැ. ඒ ගල් ගහලා මරණ තත්තර ඔබ ඇවිල්ලත් නැහැ. නමුත් ඔබ බේරන්න උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. හැබැයි කාලයක් යනවා. මට එක වතාවක් හමුනොත් මෙතන කියලා තියෙනවා. අපි එක සහෝදරයෙකුට යාඥා කළා. අවුරුදු 15ක් තිස්සේ අරක්කු බීපු සහෝදරයෙක් ඔහුට අංශභාගය හැදිලා අපි තරුණ සේවෙත් අත්තියලා කට්ටිය පිටින් යාඥා කරා. එහෙම කරා මේව කරා ගොඩක් දේවල් කළා. පස්සේ මේ මිනිස්සයා තැනකදී හම්බෙලා මට කිව්වා මම මේ ඕගොල්ලන්ගේ පල්ලියට ආව වැඩක් නැහැ කියලා. මාව පොඩ්ඩක් ඇවිස්සුවා. මං හැම බස් එකේ එන්න බස් එකට සැලදුණාද නැහැ කිව්වා. වාට පල්ලියට එන්න සැලදුණාද නැහැ කිව්වා. මං කිව්වා ඇත්තද? කොච්චර කල් ඉඳලා අරක්කු බොනවද? අරක්කු බොනවා තාමත් බොනවා. මේ පැත්තක් පණක් නැහැ ඒත් බොනවා. පස්සේ මේ මං ඇහුවා ඒ මොකක් හරි මොලේ මං හිතන්නේ ඒක මේකක් වෙලා පැත්තක් පණ නැහැ. නමුත් අනිත් අය ආව තියාගෙන එහාට මෙහාට ගෙනියනවා. ඒත් බොනවා ළඟ ගඳයි. ඉතින් මෙයා මගෙන් අහනවා ඕගොල්ලන්ගේ පල්ලිය වැඩක් නැහැ ඔච්චර යාඥා කරුවා සුව වුන්නේ නැහැ කියලා. හොඳට කිව්වොත් කාර්යය මාව හොඳට අවශ්‍යගත්තා. මං ඇහුවා ඔබ අවුරුදු 15ක් තිස්සේ ඇති කරගත්ත ප්‍රශ්නයක් පල්ලියේ මැජික් කාර්යෝ ටික ඔබ හිතන්නේ සුව වුණාන් පස්සේ අරක්කු බොන එක නවත්තනවා කියලා? නෑ නෑ පල්ලියෙන්නෙත් නෑ. එකපාර අත මෙහෙම වනලා හරි අත තියලා හරි සුව කරලා ආපුව හරින්න. දෙවියන් වහන්සේ සුව කරන්නේත් නෑ. මොකද හේතුව මේ යෝධය ආයෙ ගිහිල්ලා ආයෙ ජීවිතේ නරක කරගන්න. ආයෙත් ඔය වලටම වැටෙනවා. හැබැයි හරි පියවර ගත්තොත් මොකද මේ ස්ත්‍රියට උන්වහන්සේ කිව්වා නැවත පව් නොකරන්න කියලා. මේට ලොකු විනාශයක් නොවෙන්න පව් කරන්න එපා කියලා. ඒ නිසා ඔබ අද ඔබගේ ජීවිතේ බාර දුන්නොත් කාටද? දෙවියන් වහන්සේ. තව රාසක් තියෙනවා කියන්නේ. ඔබගේ ජීවිතේ සමහර දේවල් යාඥා කරනවා නම් ඔබ සමහර දේවල් තාම කැඩලා ඉවර නැත්තම් ඔබ පාස්ටර්ලට කියලා යාඥා කරගෙන ගොඩක් දේවල් කරලා ආර පාස්ටර්ට කියලා යාඥා කරගෙන මේ පාස්ටර්ට කියලා යාඥා කරගෙන තියෙනවා නම් ඒකේ අදහස සමහර දේවල් ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒක ඔබම තනියම යන්න තියෙන කුණාටුවක්. ගිහිල්ලා එහා පැත්තට ජය අරගෙන ඒ කුණාටුවෙන් ඇවිල්ලා තවයට උදව් කරන්නයි මේක මැද්දෙන් යවන්නේ. නැතු ඔබ නැති කරන්න නෙමෙයි. ඔබ යම් දෙයක් ගැන යාඥා කරනවා නම් තාම උත්තර නැත්තම් මම මේ කියන්නේ. මොකද ඒක ඔබ තනියම ජය ගන්න උන්වහන්සේ ඔබට ශක්තිය ඒ කුණාටුව මැද්දෙන් යන්න කරුණාව දෙනවා. ඒක ඔබ විතරයි මේ කුණාටුව මැද්දෙන් යන්න වෙන කවුරුත් නැහැ. එක්ක ඔබේ පවුලේ ප්‍රශ්නයක් ඉඳ වෙන්න පුළුවන්, සමාජයේ ප්‍රශ්නයක් ඉඳ වෙන්න පුළුවන්. මේක යවන්නේ ඔබ දිනලා ඇවිල්ලා තනියම වීරය වගේ ඇවිල්ලා අනිත් අයත් කියන්නේ පාස්ටර් බය වෙන්න එපා මමත් දින්නා. ඒ නිසා ඔයාටත් දිනන්න පුළුවන් කියලා කියන්නේ. අපි කියමු ඔබගේ ගේ වත්ත පිටිපස්සේ ලොකු ගහක් තියෙනවා කියලා. මම මේක කියන්නම හිටියේ.
ඔබගේ වත්ත පිටිපස්ස ලොකු ගහක් තියෙනවා. ඔබට සල්ලි නැහැ. ගස් කපන මිනිහක ගෙනල්ලා ගහ කපලා ඉවර කරන්න. ගස් කපන කෙනෙක් ගේන්න සල්ලි නැහැ. ඔබ මොනවද දන්නද කරන්න ඕනේ? අදාහගන්න. උදේ නැගිටින්න ඕන. නැගිටලා මොනවද කරන්න ඕනේ? පොඩි පොරවක් අරගෙන ගිහිල්ලා ගහට දෙන්න ඕන පාරල් දෙක තුනක් දීලා පොඩ්ඩක් අයින් කළා දාලා අතේ කරගැටේගෙන වගේ තීරනකොට ටක් ගාලා ආයෙ ගෙට ගිහලා තේ එකක් බීලා උයන කරනවා කරලා ළමයි රෙදි හොදලා ආයෙ ඇවිල්ලා දවල්ට මොනවද කරන්නේ? ආයෙත් පොරව පාරල් 3-4ක් ගන්න. ඊපස්සේ ආයෙත් හැන්දෑවට රාට නිදිය ගන්න ඉස්සලා හරි ආයෙ මට පොඩි වැඩක් අමතුණා කියලා කොහෙද යෝධී යන්නේ? කුස්සිය පැත්තෙන් දොර අරගෙන නෑ පොඩි වැඩක් තියෙනවා කියලා ගිහලා මොනවද කරන්නේ? ආයෙ ගහට පාරල් දෙක තුනක් ගහලා ආයෙ එනවා. ඔබ දන්නවද? ඔබ එහෙම මේ ලොකු ගහට උදේ දවල් රෑ පාරවල් දීගෙන ගියොත් දවසක් එනවා වෙලාවක් එනවා මේ ගහ ඇඟිල්ලෙන් තල්ලු කරලා වටන්න පුළුවන්. ඔබ හිතනවා මම මේ කතා කරේ ගහක් ගැන කියලා. ගහක් ගැනද කතා කරේ? අද ඔබේ ජීවිතේ තියෙන ගහ මොනවද? උදේ පාරක් දෙන්න, දවල් පාරක් දෙන්න, හැන්දෑවේ පාරක් දෙන්න. අතේ කරකටත් නැහැ, පාස්ටර්ලට බයින්න ඕනෙත් නැහැ. පාර දීගෙන හැබැයි අතාරින්න එපා ඉවරන කල්ම. ගහ කැඩලා ඉවරන කල්ම දෙන්න පාර. මම මේ කියපු අnder දෙමළ තීරිච්ච අතසු මම මේ කියපු දෙතේර. ඒ නිසා උදේට දෙන්න, දවල් දෙන්න, රැයට දෙන්න. අපි ඔක්කොම ඇස් එක වහගමු. ඒ වාදනය සුද්ධස්ථානෙන් අත සුද්ධස්ථානෙට පොඩක් අපිට කියන්න පුළුවන් නම් ඔබ කියනවද? ඒ ගායනයක වුන් කරන වෙලාවේ ඔබගේ ඇතුලෙන් ඔබ කියනවද ජේසුනේ මගේ වර්තමානයේ අතීතය ස්වාමිනී වර්තමානයේ අනාගතය මම ඔබට බාර කරනවා. මට ඕනේ නිදහස් වෙන්න ස්වාමී. මගේ පස්සෙන් ගොඩක් දේවල් එනවා. මගේ ජීවිතේ අමාරුකම් තියෙනවා. මට උදව් කරන්න කියලා ඔබ කියනවද? මට උදව් කරන්න ස්වාමී. ඔවුන් ගායනා කළයි, ඔවුන් වාදනය කරයි. ඔබ මොනවද කරන්නේ? ඔබගේ ඇතුලෙන් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා කියන්නේ ජේසුනේ මට උදව් කරන්න ස්වාමී. මගේ අතීතය ඔබට බාර දෙනවා. මගේ වර්තමානය ඔබට බාර දෙනවා. මගේ අනාගතය ඔබට බාර දෙනවා ස්වාමී. මට උදව් කරන්න ස්වාමී. මට උදව් කරන්න ස්වාමී. මගේ ජීවිතේ උදව් කරන්න ස්වාමී. මගේ ජීවිතේ උදව් කරන්න ස්වාමී. මම ඔබ වහන්සේ අල්ලගෙන ඉන්න යනවා. මට විරුද්ධව කියන දේවල් වලට මම උදේ දවල් රැ නැතුව යාඥාවෙන් පහර දෙන්න යනවා. ස්වාමී දවසක ඒවා කඩාගෙන වැටෙන්න යනවා. මම අදායින්මත් වෙන්නේ නැහැ. මම අනාගතය ගැන බලාගෙන ප්‍රේමයෙන් විශ්වාස කරන්න යනවා. අදහන් යන ඔබ කියන ස්වාමී ඔබගේ ලේ නිසා මම ජය ගන්න යනවා. ඔබගේ ලේ නිසා මම ජය ගන්න යනවා. මම අමාරුකම් වලින් ජය ගන්න යනවා. මම අමාරුකම් වලින් ජය ගන්න යනවා. කියන ස්වාමී මට උදව් කරන්න ස්වාමී. මගේ ජීවිතේ උදව් කරන්න. මගේ ජීවිතේ උදව් කරන්න ස්වාමී. මම වල්ව ගන්න ස්වාමී. ඔබ කියන්නේ ඔබගේ ජීවිතේ උනාසල කැප කරන්නේ ස්වාමී. අවු නොකර ඉන්න ආරක්ෂා වෙන්න කරුණාව දෙන්න කියලා කියන්නේ. සුද්ධ වෙන්න කරුණාව ඉල්ලන්න. සුද්ධ වෙන්න කරුණාව ඉල්ලන්න. පවුල තියෙන දේවල් ජයග්‍රහණය කරන්න කරුණාව දෙන්න. ලේවල බලය දෙන්න. ලේවල බලය ඉල්ලන්න. ලේවල බලය ඉල්ලන්න. ස්වාමී ලේවල බලය ස්වාමී. ඔබගේ නාමයට මහිම වේවා. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා. ජීවිත ගලවන අතීතයෙන්ද කාලයෙන්ද ස්වාමී වර්තමානයේ අනාගතයෙන්ද බේරන නිදහස් කරන ස්වාමී දෙවියන් වහන්සේ අද ඔබ වහන්සේගේ ජීවමාන භාවය ඔප්පු කරන මිනිස්සුගේ කරුණාව මේ ස්ථානයේ අතීතයෙන් කිසිවක් ගෙන නැත්නම් ස්වාමී කරුණාව දෙන්න. පුරාණ දේවල් කල්පනා නොකරන්න ස්වාමී. ඒ අතීතයේ සීකර නැතුව ඉන්න. කරුණාව දෙන්න ස්වාමී. ඔබගේ ලේයට අපි හැම කෙනෙක්ම බාර වෙනවා. ස්වාමී කරුණාව දෙන්න. කරුණාව දෙන්න ස්වාමී. කරුණාව දෙන්න. කරුණාව දෙන්න ස්වාමී. කරුණාව දෙන්න. අපේ ජීවිතවල තියෙන පවුරු ගලව ගන්න උදව් කරන්න ස්වාමී. මේ කම් පහවෙන් නඩ කරනවා ස්වාමී. දන්වැල් කැඩෙනවා. දන්වැල් කැඩෙනවා මට ඇහෙනවා. දන්වැල් කැඩෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන් දන්වැල් කැඩෙනවා. 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 අතීතයේ පිළිබඳ තියෙන බාධාවල් කැඩෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අතීතයේ
අතහැරලා කරුණා කරලා ලැජ්ජ වෙනවද? අපි ඔබට යාඥා කරන්න යනවා. දෙවියන් වහන්සේ ඔබව ඉදිරියෙන් ඉදිරියට ඉහළින් එළියට ගෙනන්න යනවා. ඔබට අලුත් දර්ශනයක් දෙන්න යනවා. අලුත් හීනයක් දෙන්න යනවා. ඔබගේ අමාරුකමින් උන්වහන්සේ ගලවන්න. ඔබ මේ බලාපොරොත්තු කඩාගෙන වැටිලා ඔබ ඉන්නේ හරිම අමාරු තැනක. ඔබට ඕනේ උන්වහන්සේගේ කරුණාව. ඔබට තේරෙනවා මට මේ ඉන්න වලෙන් ගොඩ එන්න බෑ උන්වහන්සේ නැතුව. උන්වහන්සේ මට දාලා මාව බේරගත්තේ නැත්නම් මට හැකියාවක් නැහැ කියලා ඔබ කියනවනම් ඔබගේ ආසන ඇතරලා නම් අපි ඔබට යාඥා කරන්න. ඔබ ලංචන කියනවා නම් කියන්නේ ස්වාමිනේ මං කියනවා ඔබ උන්වහන්සේට බේරන්න ඕන නම් එක්සත් අරාබි එමිරාජ්‍යයේ නීතිය මාරු කරලා හරි උන්වහන්සේ ඔබ බේරන්න. මොකද ඔබ ඇදහිල්ලෙන් ඉන්න විතරයි අවශ්‍ය. හෙල්ලෙන්නේ නැතුව උන්වහන්සේ කෙරේ විශ්වාස කරලා ඉන්න විතරයි. ඔබගේ ආසනය අතර ලැජ්ජන වී තාමත් ඉක්මනින් එනවාද? අපි අවසන් කරන්න යනවා. අපි ඔබට යාඥා කරන සභා පාලකවරු එනවාද ඉස්සරහට අපි යාඥා කරමු. ඔබ කියනවා නම් බය නැතුව සභා පාලකවරු එනවාද ඉස්සරහට ඔබ ඔබගේ ආසනය අතරලා ආවොත් අපි ඔබට යාඥා කරන්න යනවා. ඔබ කියනවා ස්වාමිනේ මට අලුත් හීනයක් ඕනේ. මගේ ජීවිතයේ දේවල් කඩාගෙන වැටලා මම සභා පාලකවරු ගාවට යන්න බය නැතුව ආසනය කරනවා. ඔබ කියනවා ස්වාමිනේ මට උදව් කරන්න කියලා. ඔබගේ ජීවිතේ කඩාගෙන වැටිලා ඔබට බලාපොරොත්තුවක් නැහැ. ඔබට බලාපොරොත්තුවක් ඕනේ. ඔබ මෙතන ඉන්නවා. නමුත් ඔබ කිව්වොත් ස්වාමීනි මට උදව් කරන්න. මගේ ජීවිතේ බේර ගන්න උදව් කරන්න කියලා. උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා. ඔබගේ ජීවිතේට කරුණාව දෙන්න යනවා. කරුණාව දෙන්න. ඒ වගේම ඔබට අසනීපයක් හරි ඔබට ජීවිතේ අමාරුකමක් තියෙනවා නම් ඔබගේ ආසනය අතහැරලා එන්න අපි ඔබට යාඥා කරන්න යනවා. ඒ දේශනා කරන සහෝදර ජෙෆ්රි එනවා ඉස්සරහට. පාස්ටර් ජෙෆ්රි එනවා ඉස්සරහට අපි යාඥා කරමු. ඒ වගේම මේ වැඩි මහල් එනවා ඉස්සරහට අපි යාඥා කරමු. අපි සුළු වෙලාවක් අරගෙන යාඥා කරමු. මොකද ඔබ යාඥා කරන්නේ නැතුව අපි යවන්න අදහසක් නැහැ. ඔබගේ ජීවිතේ යම් අභියෝගයක් තියෙනවා නම් එන්න බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්නේ නැතුව එන්න. අපි ඔබට යාඥා කරන්න යනවා. ඔබට අසනීපයක් තියෙනවා නම් ඒත් එන්න. අපි යාඥා කරන්න යනවා. උන්වහන්සේ ඔබට කරුණාව දෙන්න යනවා. උන්වහන්සේ ඔබට බලය දෙන්න යනවා. උන්වහන්සේගේ ලේවලින් ඔබට උදව් කරන්න යනවා. කිසි දෙයකට බය නොවේ. ඔබගේ ආසනය අත්හැරලා එන්න උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා. අපි යාඥා කරමු යේසුස් වහන්සේගේ මවිතු නාමයෙන්. මම යාඥා කරන ඔබගේ වචනේ ප්‍රකාරයෙන් ස්වාමී. කොලොස්සේ 2:14 ඇයට විරුද්ධව ඇයට එරෙහිව තියෙන හැම නියම වල ලියවිලක්ම වහන්සේ කුරුසයන ගහලා ඉවත් කරන නිසා ඇයට විරුද්ධව කිසිවක් නැති බව ස්වාමී. ඇය නිදහස් බව සම්පූර්ණ කරුණාව කිසපතන් දෙපත් දක්වා ගලන බව ස්වාමී. නිදහස්කම ආත්මය සර්ව පරාක්‍රම යේසුස් වහන්සේගේ මවිතු නාමයෙන් ස්වාමී. යේසුස් වහන්සේගේ මවිතු නාමයෙන් යේසුස් වහන්සේගේ මවිතු නාමයෙන් ස්වාමී. ඇයට කරුණාව දෙන්න ස්වාමී. මොන අමාරුකම තිබුණත් ස්වාමී ඔබ වහන්සේට බේරන්න පුළුවන් බව අලුත් හීනයක් අලුත් දර්ශනයක් අලුත් උපකාරයක් දෙන්න ස්වාමී. උදව් කරන්න කියලා යාඥා කරන කරුණාව දෙන්න බලය දෙන්න ස්වාමී. ජයග්‍රහණය දෙන්න ස්වාමී. ඔබ වහන්සේගේ දරුවාරයි ස්වාමී. ඔබ ඉස්සරවනව ස්වාමී. මනුෂ්‍යයන් මොනවා කිව්වත් ස්වාමී ඔබ වහන්සේ ඔබට කරුණා කරන බව දැනගන්න සලස්වලා උදව් කරන්න කියලා යාඥා කරනවා ස්වාමී. ඔබගේ දයාවට ස්වාමී ඔබගේ දයාවට වාරයි කරුණාවෙන් පිරවනවා. දැන් යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් ඔබගේ කරුණාව ප්‍රකාරයට මේ ජීවිතය ඔබට යටත් කරනවා ස්වාමී. ඔබම උදව් කළා යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් ස්වාමී. කරුණාව ස්වාමී. ගංගාවක් වෙන ස්වාමී. ඔබ වහන්සේට පුළුවන් බව ඉතිහාසයේ සලකලා අනාගතයේ බලාගෙන ස්වාමී. වර්තමානයේ ප්‍රීතියෙන් ගමන් කරන්න. මේ බලාපොරොත්තුවක් ඇති කරන් කියලා යාඥා කරන අලුත් හීනයක් දෙන්න ස්වාමී. ඔබ මෑන කරුණා කළා ස්වාමී. ඔබගේ ලේය අපි අවසන් කරනවා ස්වාමී. කරුණාවෙන් පුරනවා ස්වාමී. කරුණාවෙන් පුරන ඔබට පුළුවන් නාසය යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් ඔබ ශුද්ධ දෙවියන් වහන්සේලා ඉසපතන් දෙපතුල් දක්වා ඔබගේ ලේවල බලය දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමී. දැන් ගලන බව ස්වාමී. ඔබ ශුද්ධ දෙවියන් වහන්සේලා යේසුස් වහන්සේගේ නාමයෙන් අලුත් බලාපොරොත්තුවක් ස්වාමී. අලුත් ආරම්භයක් ස්වාමී. අලුත් ආරම්භයක් අලුත් හීනයක් දෙන්න ස්වාමී. අලුත් හීනයක් දෙන්න ස්වාමී. ඉතිහාසයේ සලකලා ස්වාමී. ජය ගන්න උදව් කරන්න කියලා යාඥා කරනවා ස්වාමී. ඉතිහාසයේ ස්වාමී. පසකලා වර්තමානයේ ඇති අභියෝගයන් ස්වාමී. අනාගතයේ ඇති අභියෝගයන් ජය ගන්න උදව් කරන්න කියලා යාඥා කරනවා ස්වාමී. කරුණාව දෙන්න. බලය දෙන්න ස්වාමී. බලය දෙන්න ස්වාමී. විසපතන් දෙපතුල් දක්වා ස්වාමී. නාසය යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් ස්වාමී ඔබගේ වචනේ ප්‍රකාරයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස්කම ආත්මය ස්වාමී. නිදහස්කම ආත්මය ස්වාමී. නිදහස්කම ආත්මය ස්වාමී.